හොඳයි දරුවනේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ඒකක යටතේ 12 වෙනි ශ්‍රේණියේ 4 වෙනි එකේ සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. අපි ඔබත් එක්ක මේ රැඳිලා ඉන්නේ 12 වෙනි ශ්‍රේණියේ 4 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ කතා කරන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් එක්ක ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. පුතේ පටන් ගමු. අපි කට්ටියම එකට කරන් යමු විස්තරي ඔයගොල්ලෝ ප්‍රශ්න ලියලා ඉක්මනින් ප්‍රශ්න ලියාගෙන උත්තරේ ලියන්න පටන් ගමු දරුවනේ. එතකොට අපි කියන එකත් ඔයගොල්ලන්ට ඇහෙනවා. ඔයගොල්ලෝ ලියා ගන්නවා. ඉතින් ආකාර දෙකකින් මේක වැඩි උඩ දාගන්න පුළුවන් අපිට. රයිට්. ලියනවා අහගෙනත් ඉන්නවා නේ. රයිට්. පටන් ගමු. ප්‍රශ්න 9 පුතේ අපි පටන් ගන්නේ භූගත ජලයේ පැවතීම සඳහා හේතු වන ප්‍රධාන සාධක සඳහන් කරන්න කියනවා. භූගත ජලයේ පැවතීම සඳහා ග්‍රවුන්ඩ් වලට තියෙන්න ඇති වෙන්නේ මේ පවතින ප්‍රධාන සාධක අහනවා. ප්‍රධාන සාධක සඳහන් කරන්න කියනවා. භූගත ජලයේ පැවතීම සඳහා හේතු වන ග්‍රවුන්ඩ් වලට පවතින හේතු වන භූගත ජලයේ පැවතීම සඳහා හේතු වන කවුද පුතේ? ප්‍රධාන සාධක සඳහන් කරන්න කියනවා. බලමු අපි. හරි. බලන්න ටක් ගාලා ලියන්න පටන් ගන්න බලන්න. ඉක්මනට දෙක තුනක් ලියන්න පටන් ගන්න පුතේ. ඔය එක්කම ලියන්න පටන් ගන්න ටක් ගාලා ඉක්මනට. හරියට ලියන්න ගන්න. භූගත ජලයේ පැවතීම සඳහා හේතු වන ප්‍රධාන සාධක සඳහන් කරන්න. හරි. භූගත ජලයේ හැඳින්වීම කලින් අපි කොටසදී කරලා අවසන් කරා. දැන් මේකදී අපි පටන් ගන්නවා නවීන ප්‍රශ්නයෙන් භූගත ජලයේ පැවතීම සඳහා හේතු වන ප්‍රධාන සාධක. මොනවද මේ භූගත ජලයේ පැවතීමට හේතු වන ප්‍රධාන සාධක කියලා පුතේ අපි කතා කරන්න යන්නේ. බලමු. හරි. මේ බලන්න. 1. භූගත ජලයේ පවතින ප්‍රධාන හේතුවක්ලු හේතු වන සාධකයක්ලු පුතේ. භූගත ජලයේ පවතින හේතු වන ප්‍රධාන සාධකයක්ලු පුතේ. කවුද? පසේ කාන්දු වීමේ හැකියාව. අපි දන්නවා පසට ලැබෙන ජලයේ පුතේ පස තුලට කාන්දු වෙනවා. ඇතුල් කාන්දුව. දැන් අපි සාමාන්‍යයෙන් වැස්සක් බලාපොරොත්තුෙන් එනකොට අම්මලා මොකද කරන්නේ? වැල් වල තියෙන රෙදිත් අරන් දාලා ඔක්කොම වැස් වෙලා වේලෙන්න තිබ්බෙවත් ගියේ ඇතුළට අරගෙන නේද? මේ වැස්සක් බලාපොරොත්තුෙන් ඉන්නකොට අපි අහස කළු කරලා ඉතින් අපිත් මේ සූදානම් වෙලා වැස්ස බලාගෙන ඉන්නවා යන වැඩක් නවත්තලා දාලා නේද? ඉතින් ඊට පස්සේ මහා ගොරවල කරු කරලා අහස තියෙනවා මේ වහිනවා විනාඩි දෙක තුනක්වත් වහින්නේ වැස්ස ඉවරයි. බයිනවා මේ රෙදි වේල ගන්නත් බෑ අපරාධේ රෙදි ගත්තා. එහෙම අවස්ථා අපේ ජීවිතේ උනතන් අපි අත්දැකලා අත්විඳලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ පොද වැස්සක්, මද වැස්සක් මහා වේගෙන් වහින්න පටන් ගන්නවා එක පාට පොදක් ගිහිල්ලා නතර වෙනවා. ආයෙ වහින්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවේදී බලන්නකො පස මතට වැටෙන මේ ජලයේ දරුවනේ පස තුලට කාන්දු අපි කියනකො පොළවත් දෙමින් වැස්සේ නැහැ කියලා. ඇත්තටම වහිනවා. වතුර පතිත වෙනවා පසට. පතිත වෙලා ඒ ජලය මොකද වෙන්නේ? පස තුලට කාන්දු වෙනවා. ඇතුල් කාන්දුව සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට උන් අපි බලන් හිටුවා වගේ වහිනවා අපි කියනවා දුඹ ගෙඩි වගේ පොළවට ජලය වතුර පතිත වෙන්නේ. නාකපන වැස්ස කියනවා මාර වැස්ස නේද කියලා පැය දෙක තුනක් එක දිගට වැස්ස කියලා කියනවා. ඉතින් එවැනි වැස්සකදී අපිට පේනවා මේ පුතේ ජලයේ පස තුලට කාන්දු වන වේගයට වඩා රයිට් මේ වහිනකොට වර්ෂාපතන වේගයේ කියන්නේ පස තුලට ජලයේ කාන්දු වන වේගයට වඩා පුතේ වර්ෂාපතන ශීඝ්‍රතාවය වැඩි වෙනකොට ජලයේ පස තුලට කාන්දු වෙන්නේ හිමින්නේ පුතේ. ඇතුළු කාන්දු වෙන්නේ හිමින්නේ. මෙන්න මේ ජලයේ පස තුලට කාන්දු වන වේගයට වඩා දරුවනේ වර්ෂාපතන ශීඝ්‍රතාවය වැඩි වෙනකොට ඒ කියන්නේ වහින වේගය වැඩි වෙද්දි ජලය මොකද වෙන්නේ? පස මතු පිටින් ගලාගෙන යනවා. අපි උගන්වලා තියෙන සිද්ධාන්ත කොටස් වලදී. අපි ඒකට කියනවා surface runoff නැත්නම් මතු පිට අපදාවය සිද්ධ වෙනවා. ජලයේ පස මතු පිටින් ගලාගෙන ගිහිල්ලා ඒ ජලය කොහාටද පුතේ එකතු වෙන්නේ? මතු පිට ජල ප්‍රභ වලට ඇලදොල ගංගා විල් පොකුණු වලට වැව් පොකුණු වලට එකතු වෙනවා දරුවනේ. ඒ ජලය මේ මතු පිට අපදාවයේ සිද්ධ වන අතරතුරම දුවේ පුතේ ජලය තවදුරටත් පස තුළට කාන්දු වීම වගේම ජලයේ වාෂ්ප වීමත් සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවකදී පසේ තියෙන අවකාශ හිස්තැන් ජලයෙන් සම්ප්‍රප්ත වුණාට පස්සේ පුතේ වැඩිපුර තියෙන ජලය මොකද වෙන්නේ? පස තුළට වැස්සීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙනවා. මේ ගැඹුරු වැස්සීම මව්පාෂාණයේ දක්වාම සිද්ධ වෙනකොට අපි කියනවා මේ ජලය භූගත ජලයට එකතු වෙනවා කියලා පුතේ. මව්පාෂාණයේ මත ඊට ඉහළින් තැම්පත් වෙනවා. මේ ආකාරයට තැම්පත් වෙන ජලය තමයි භූගත ජලය කියලා කියන්නේ. එහෙනම් මේ භූගත ජලයේ පැවතීමට හේතුවක් තමයි පුතේ කවුද? මේ භූගත ජලයේ තියෙන භූගත ජලයේ තැම්පත් වෙන්න හේතුවක් භූගත ජලය ඇති වෙන්න හේතුවක් තමයි පුතේ පසේ කාන්දු වීමේ හැකියාව. යම් කිසි පසක තියෙන කාන්දු වීමේ හැකියාව පුතේ. පුතේ අපි කියනවා ෆිල්ට්‍රේෂන්.
කාන්දු වෙනවා. ඉන්ෆිල්ට්‍රේෂන් ඇතුළු කාන්දු වෙනවා පුතේ. තවදුරටත් මේ පස ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ කියන්නේ පසේ තියෙන හිස්ටන් ජලයෙන් පිරුණාට පස්සේ පුතේ වැඩිපුර තියෙන ජලය තවදුරටත් පස තුළ කාන්දු වීම, වැස්සීම සහ ගැඹුරු වැස්සීම සිද්ධ වෙනවා පුතේ. එහෙනම් යම් කිසි පසක කාන්දු වීමේ හැකියාව පුතේ තීරණය කරනවා භූගත ජලයේ පැවතීම. ඒ කියන්නේ පුතේ පසේ කාන්දු වීමේ හැකියාව වැඩි නම් පුතේ වැඩි ජල ප්‍රමාණයක් පස තුළට ගමන් කරලා තැම්පත් වීම සිද්ධ වෙනවා පුතේ. රයිට් බලන්න ඕගොල්ලෝ ඒ කරුණ ලියන් තියෙනවා නම් හරි දාගන්න පුතේ. පළවෙනි කරුණ පුතේ පසේ කාන්දු වීමේ හැකියාව. මොකද දරුවනේ පළවෙනි කරුණ භූගත ජලයේ පැවතීමට හේතු වන ප්‍රධාන සාධකයක් කරුණක් තමයි පුතේ පසේ කාන්දු වීමේ හැකියාව පුතේ. එහෙනම් පුතේ යම් කිසි පසක කාන්දු වීමේ හැකියාව වැඩි නම් ඒ පසෙන් ජලය වැඩිපුර කාන්දු වෙනවා පසේ කාන්දු වීමේ හැකියාව වැඩි නම් පුතේ එහෙනම් අපි දන්නවා වැඩි ජල ප්‍රමාණයක් ඒ පස තුළට ගමන් කරලා වැඩි ජල ප්‍රමාණයක් ඒ පස තුළට ගමන් කරලා පුතේ තැම්පත් වීම සිද්ධ වෙනවා භූගත ජලයේ විදියට. රයිට්. එහෙනම් පළවෙනි කරුණ විදියට පුතේ භූගත ජලය ඇතිවීමට හේතුවක් විදියට පුතේ පසේ කාන්දු වීමේ හැකියාව අපිට සඳහන් කරන්න පුළුවන්. බලන්න මේ කරුණ ලියලා කරුණ පුතේ රූල් දෙක තුනක් විස්තර කරලා තියෙනවා. ඒක රචනා ප්‍රශ්නයක් විදියට ඔබෙන් අහන්න පුළුවන්. හැමදේම අහනවා පුතේ භූගත ජලයේ හැමදේම අහනවා පුතේ. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේක ගොඩ දා ගන්න පුතේ. මම දන්නවා ළමයි ලියන්නේ අපහසුයි කම්මැලිකම නිකන් ඉන්නවා. නමුත් පුතේ මේ භූගත ජලය ගැන හැමදේම අහනවා. පුනරාරෝපණයේ භූගත ජලය ගැන හැමදාම අහනවා. හැමදේම අහනවා. ප්‍රශ්නේ. ඒ නිසා හොඳට පාඩම් කරගෙන හොඳට අවබෝධයෙන් වැඩේ ගොඩ දාගෙන යන්න පුතේ. එතකොට අපිට අවුලක් නැහැ. සුපිරියටම විභාගයට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් අපි දෙවෙනි කරුණට යමු. පළවෙනි කරුණ තමයි භූගත ජලයේ පැවතීමේ හේතු පුතේ කාන්දු වීමේ හැකියාව. ඊළඟට පාංශු සවිවරතාවය පුතේ. අපි සවිවරතාවය කියලා කියනවා පුතේ අවකාශ කලාපේ පරිමාව පසේ මුළු පරිමාවට දරන අනුපාතයේ ප්‍රතිශතය තමයි පුතේ අපි සවිවරතාවය කියලා කිව්වේ. අපි සවිවරතාවය ගැන හොඳට ඉගෙන ගන්න තියෙනවා. තුන්වෙනි එකට අදාළ සිද්ධාන්ත කොටස් සහ සම්පූර්ණ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා කතා කරලා ඉවරයි පුතේ. නිසා මේ දේවල් ඉතාම හොඳින් දරුවන්ට කියලා දීලා තියෙනවා අපි වගේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් සවිවරතාව කිව්වේ පුතේ පසේ අවකාශ කලාපේ පරිමාව හිස්තැන් තියෙන ප්‍රමාණය. හරි මුළු පරිමාවට දරන අනුපාතී ප්‍රතිශතය. ඉරෙන් උඩ අවකාශ කලාපේ පරිමාව මතකද? ඉරෙන් යට පසේ මුළු පරිමාව වාරයක් 100. එහෙනම් මොකද්ද තවසරයක් පැහැදිලිව කිව්වොත් පාංශු සවිවරතාවය කියලා කියන්නේ පසේ අවකාශ කලාපේ පරිමාව පසේ හිස්තැන් තියෙන පරිමාව මුළු පරිමාවෙන් කොච්චරක්ද කියන එකේ අනුපාතයේ ප්‍රතිශතය. එහෙනම් ඉරෙන් උඩ අවකාශ කලාපේ පරිමාව එහෙනම් ඉරෙන් යට පසේ මුළු පරිමාව වාරයක් වැඩි කිරීම 100. එහෙනම් පුතේ අවකාශ කලාපේ පරිමාව යම් කිසි පසක අවකාශ කලාපේ පරිමාව එම පසේ මුළු පරිමාවට දරන මොකේද අනුපාතයේ ප්‍රතිශතය තමයි පුතේ සවිවරතාවය කියලා කියන්නේ. එහෙනම් පුතේ යම් කිසි පසක මේ භූගත ජලයේ පැවතීමට හේතුවක් තමයි පුතේ පාංශු සවිවරතාවය. ඒ කියන්නේ පස් අංශු වල හැඩය වගේම ඒ පස් අංශු ඇහිරිලා තියෙන ආකාරය මත පසෙහි අවකාශ පරිමාව වෙනස් වෙනවා පුතේ. මතක තියාගන්න පස් අංශු වල හැඩය පස් අංශු වල හැඩය වගේම පුතේ මතක තියාගන්න පුතේ පස් අංශු වල හැඩය ඒ වගේ මේ පස් අංශු ඇහිරිලා තියෙන ආකාරය මත පුතේ පසේ අවකාශ පරිමාව වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම හැඩේ සහ ප්‍රමාණයේ පස් අංශු වර්ග ඇති විට වැඩි පස් අංශු පරිමාවක් ලැබෙනවා පුතේ. විවිධ ප්‍රමාණයේ විවිධ පස් අංශු පවතිනකොට ඇතිවෙන අවකාශ පරිමාව අඩුයි පුතේ. මං හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි. අර අපි කතා කරපුවාම මේ බලන්න එකම හැඩේ සහ ප්‍රමාණයේ කණිකාමය තනි අංශු ආකාර හැඩේ වගේ පුතේ. මේ බලන්නකො එකම ප්‍රමාණයේ එකම හැඩේ වගේ තියෙනකොට මේ බලන්නකො පොඩ්ඩක් පොඩි උනනේ කීපයක් මේ එකම ප්‍රමාණය එකම හැඩේ වගේ මේ බලන්නකො කණිකාමය එකම ප්‍රමාණය එකම හැඩේ වගේ ගන්නකොට මේ බලන්නකො අවකාශ ප්‍රමාණය වැඩි නියක් තියෙන අතර බලන්න මේ දැන් විවිධ ප්‍රමාණයකින් තිබ්බහම බලන්නකො විවිධ ප්‍රමාණයන්ගෙන් තිබ්බහම ඔය විවිධ ප්‍රමාණයන්ගෙන් තිබ්බහම තියෙන අවකාශ බලන්නකො තව පොඩි ඒවත් තියෙනවා. විවිධ ප්‍රමාණයන්ගෙන් තිබ්බහම මේකට වඩා අරයාගේ අවකාශය අඩුයිනේ. මෙයාගේ අඩුයිනේ. බලන්න එකම හැඩය සහ ප්‍රමාණයේ පස් අංශු වර්ගය ඇති විට වැඩි පස් අංශු පරිමාවක් ලැබෙන අතර. හරි. වැඩි අවකාශ පරිමාවක් මෙතන තියෙනවා පුතේ. විවිධ ප්‍රමාණයේ මේ බඳ විවිධ ප්‍රමාණයේ විවිධ පස් අංශු තියෙනකොට
මේ අවකාශ පරිමාව අඩු වෙන පුතේ මේ හිස්තැන් පරිමාව අඩු වෙනවා. ඒකත් මතක තියාගන්න. රයිට් ලියා ගන්න පුතේ එතකොට. රයිට් පාම්සු සවිවරතාව ගැන කියපුවාම පස් අම්සු වල හැඩය හා ඒවා ඇහිරිලා තියෙන ආකාරය මත තමයි පුතේ පසෙහි අවකාශ පරිමාව වෙනස් වෙන්නේ. දැන් පාංශු ව්‍යුහය ගත්තාම මතකද කණිකාමය ව්‍යුහය, තනි අංශු ආකාර ව්‍යුහය, කුට්ටි ආකාර ව්‍යුහය, තැටි ආකාර ව්‍යුහය, ස්තම්භ ආකාර ව්‍යුහය, ප්‍රිස්මාකාර ව්‍යුහය ගත්තාම ඒ එක එක අවකාශ ප්‍රමාණය සවිවරතාවය ගැන කතා කරලා තනි අංශු ආකාරවල නේද ග්‍රැනියුල නේද පුතේ. ඒ වගේම අපි කියනවා තනි අංශු ආකාර ඊට පස්සේ කියනවා කණිකාමය ග්‍රැනියුල නේ කණිකාමය අවස්ථාවක් වගේ ගත්තාම ඒ වගේ මේකේ අපි ගන්නවා අවකාශ කලාපයේ පරිමාව වැඩි. තැටි ආකාර වගේ ඒවා ගත්තාම අවකාශ කලාපයේ පරිමාව බලන්න ඒක ගත්තාම මේ අඩු වෙනවා. මේ බලන්නකො වෙනස් වෙයි වගේ. එතකොට එහෙනම් පස් අම්සු වල හැඩය සහ ඒවා ඇහිරිලා තියෙන ආකාරය මත තමයි පුතේ පසෙහි අවකාශ පරිමාව හිස්තැන් ප්‍රමාණය වෙනස් වෙන්නේ. එකම හැඩයේ සහ ප්‍රමාණයේ පස් අම්සු වර්ග තියෙනකොට පුතේ අපිට ඒවයි ගත්තාම වැඩි පස් අම්සු පරිමාවක් ලැබෙනවා. විවිධ ප්‍රමාණයේ විවිධ පස් අම්සු පවතිනකොට ඇතිවන අවකාශ පරිමාව අඩුයි. මේකෙදි අවකාශ පරිමාව වැඩි. හිස්තැන් පරිමාව මේකෙදි වැඩි දරුවනේ. හරි. අපි ඉදිරියට යමු. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. පොළවට පතිත වන ජල ප්‍රමාණය පුතේ අන්න බලන්න පොළවට පතිත වන ජල ප්‍රමාණය ඉතාමත්ම වැදගත් සාධකයක් පුතේ භූගත ජලයේ පැවතීම කරේ. අපි දන්නවා පොළවට ජලය ලැබෙන්නේ වර්ෂාපතනය මගින්. එහෙම නැත්නම් ජල සම්පාදනය කරන්න ඕනේ පුතේ. මිනිස් ක්‍රියාකාරකම් මගින් ජල සම්පාදනය කරන්න. ඉතින් පුතේ මේ පොළවට පතිත වන ජල ප්‍රමාණය කියන එකත් සාධකයක් පුතේ භූගත ජලයේ පැවතීම කරේ. ජලයේ පොළවට පතිත වුණොත්නේ පුතේ ඇතුළු කාන්දුව සිද්ධ වෙලා පස ජලයෙන් සම්තෘප්ත වෙලා වැඩිපුර තියෙන ජලයේ ගැඹුරු ස්තර කරා වැස්සීම හා ගැඹුරු වැස්සීම සිද්ධ වෙන්නේ පුතේ. එතකොටනේ මේ ජලයේ මව්පාෂාණයේ දක්වාම ගමන් කළා ඒ මත ඊට ඉහළින් තැම්පත් වෙන්නේ. ජලයේ භූගත වෙන්නේ එතකොටනේ පුතේ. එහෙනම් ජලයේ භූගත වීම කෙරෙහි පුතේ එහෙනම් වැදගත් භූගත ජලයේ පැවතීම කෙරෙහි වැදගත් පුතේ පොළවට පතිත වන ජල ප්‍රමාණය නැත්නම් වර්ෂා ප්‍රමාණය පුතේ. බලමුද පුතේ. බලන්නකෝ පොළවට පතිත වන ජල ප්‍රමාණය ජල සම්පාදනය හෝ වර්ෂණය මතයි තීරණය වෙන්නේ පුතේ. එක්කෝ පසට පොළවට ජල සම්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් වහින්න ඕනේ පුතේ. හිම පතනය වෙන්න ඕනේ. හිම පතනය වෙන තැනක නැත්නම් වර්ෂණේ වහින්න ඕනේ පුතේ. එහෙනම් මතක තියාගන්න පුතේ පොළවට පතිත වන ජල ප්‍රමාණය පුතේ ජල සම්පාදනය හෝ වර්ෂණය මතයි තීරණය වෙන්නේ. එක්කෝ ජලය යොදන්න ඕනේ පසට ජල සම්පාදනය කරන්න ඕනේ. නැත්නම් වහින්න ඕනේ පුතේ. එහෙනම් භූගත ජලයේ විවිධාකාර ක්‍රමවලින් පුතේ පොළව තුළ එක් රැස් වෙලා තියෙනවා. ඉතින් ජලදර එහෙම නැත්නම් ජල සංචායක ලෙස හඳුන්වන්නේ මේවා පුතේ. ජලදර එහෙම නැත්නම් ජල සංචායක විදියට හඳුන්වන්නේ මේවා. රයිට් ලියා ගන්න පුතේ. හරි. අපි දැන් යනවා පුතේ 10 වෙනි ප්‍රශ්නෙට. ජලදරයක් යන්න හඳුන්වනවා. රයිට් ප්‍රශ්නේ ලියාගෙන හඳුන්වන්න පටන් ගන්න පුතේ. ප්‍රශ්නේ ලියාගෙන හඳුන්වන්න පටන් ගන්න පුතේ. ජලදර පටන් ගමු පුතේ. පටන් ගන්න පුතේ. ජලදරයක් හඳුන්වන්න. ප්‍රශ්නේ ලියාගෙන අපි හඳුන්වන්න පටන් ගමු පුතේ. රයිට්. ජලදරයක් යන්න හඳුන්වමු. ජලදර නේද? ඊටාම් වැදගත් ප්‍රශ්නයක් පුතේ. රයිට්. අපි බලමු උත්තරයම්. බලන්න. ජලදරයක් කියන්නේ බලන්නකෝ. ජලය රඳවා ගැනීම මෙන්ම ජලදරයකට හැකියාවක් තියෙනවා පුතේ. ජලය රඳවලා තියාගන්න. ජලදරයක් නැත්නම් ජල සංචායකයක්. ජලදරයකට හැකියාවක් තියෙනවා පුතේ ජලය රඳවලා තියාගන්න පුළුවන්. බලන්නකෝ. ඒ කරුණු ටික. ජලදරයක් යන පළවෙනි කරුණ බලන්න පුතේ. ජලය රඳවා ගැනීම මෙන්ම මේ බලන්න පුතේ ජලය රඳවා ගැනීම මෙන්ම බලන්න පුතේ අවශ්‍ය අවස්ථාවලදී ජලය ඉවත් කර ගැනීමට රයිට් හැකියාවක් පවතින පෘථිවි අභ්‍යන්තරයේ ජලය එක් රැස් වූ ස්ථානයක් කියලා කිව්වොත් හරියටම හරි පුතේ. ලකුණු හම්බෙනවා. රයිට්. මොකද්ද පුතේ ජලදරයක් කියන්නේ? ජලය රඳවා ගැනීමට මෙන්ම ජලය අවශ්‍ය අවස්ථාවලදී ඉවත් කර ගැනීමට පුතේ හැකියාවක් තියෙන කොහෙද? පෘථිවිය අභ්‍යන්තරයේ ජලය එක් රැස් වූ ස්ථානයක් කියලා කිව්වනම් පුතේ ජලදරයක් කියන එකට ඔබට සියලුම ලකුණු හම්බෙනවා. හඳුන්වන්න. ලියාගන්න පුතේ හරිනම් හරි දාගන්න. ජලදරයක් කියලා කිව්වේ ජලය රඳවා ගැනීමට මෙන්ම ජලය රඳවලා තියාගන්න පුළුවන් පුතේ. ඒ වගේම අවශ්‍ය විටක ජලය ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය විටක
ඒ ජලදරයෙන් ජලය ඉවත් කරන්න පුළුවන් පුතේ. ජලදරයක් තුලට ඉදි කරන ලිඳකට පුතේ පහසුවෙන් ජලදරයෙන් ජලය සපයනවා. ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට පුතේ ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට දරුවනේ පහසුවෙන් ජලදරයෙන් ජලය සපයනවා. එහෙනම් ජලදරයක් කියන්නේ පුතේ ජලය රඳවලා තියාගන්න වගේම අවශ්‍ය අවස්ථාවකදී ජලය ඉවත් කර ගැනීමට හැකියාවක් පවතින පෘථුවිය අභ්‍යන්තරයේ ජලය එක් රැස් වූ ස්ථානයක් පුතේ. පෘථුවිය අභ්‍යන්තරයේ ජලය එක් රැස් වූ ස්ථානයක් පුතේ ජලදරයක් කියන්නේ. රයිට් පටන් ගන්න පුතේ ලියන්න. ලියලා දාන්න. ජලදරයක් කියන්නේ මොකක්ද කියලා ලියලා දාන්න පුතේ. ජලදරයක් කියන්නේ මොකක්ද කියලා ලියලා දාන්න පුතේ. හරි. ඉදිරියට යන් අපි. හරි. එතකොට එයාගේ ලක්ෂණ තව ටිකක් ලියමු. හැඳින්වීමනේ පුතේ. හැඳින්වීමේදී එයාගේ ලක්ෂණ ටිකක් ලියමු. මොකද රචනා ව්‍යුහගත ප්‍රශ්නයකදී නම් ඒ හැඳින්වීම අපිට ප්‍රමාණවත්. නමුත් රචනා ප්‍රශ්නයකට ලකුණු 20ක් දෙනවනේ පුතේ. පොඩ්ඩක් ජලදරයක ලක්ෂණ ටිකක් එහෙම්මම ලියලා දාමු. ඔහොම්මම ලියලා දාන්න පුතේ බලන්න. ඔහොම්මම ජලදරයක ලක්ෂණ ටිකක් ලියලා දාන්න පුතේ ඔහොම්මම. දැන් අපිට ස්ට්‍රක්චර්ඩ් එසේ ඉක්වේෂන් එකක ජලදරයක් කිව්ව ඇහුවොත් ඕක හරි. ජලය රඳවා ගැනීමට හෝ ජලය අවශ්‍ය අවස්ථාවල ජලය ඉවත් කිරීමට හැකියාවක් තියෙන නේද? පොළොව අභ්‍යන්තරයේ ජලය එක්රැස් වෙලා තියෙන ස්ථානයක් කියන්න පුළුවන්. ජලය තියෙන තැනක් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට රචනා ප්‍රශ්නයකදී ඇහුවොත් පොඩ්ඩක් තව ටිකක් අපි දිගහැරලා ලියන්න එපා පුතේ. ඉක්මනින් දිගහැරලා දාන්න එපා. ඒක පොඩ්ඩක් දිගහැරලා දාන්න බලන්න පුතේ. ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටින අන්න බලන්න. ජලදරයකට හැකියාවක් තියෙනවා පුතේ. ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරාගෙන ඉන්න. මොකද පුතේ නම් ඒ හැකියාව ඒකත් අපි හයිලයිට් කරගමු. එයා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටින හා ඒ වගේම පුතේ මෙන්න තවත් කරුණක් උපදවිය හැකි භූ නිර්මාණයක් පුතේ. අන්න ජලදරයක ලක්ෂණයක් තවත් කිව්වා. ජලදරයක් ගැන කියනකොට තවත් කතාවක් කිව්වා. එයා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටින සහ උපදවිය හැකි භූ නිර්මාණයක් විදියටත් ජලදරයක් හඳුන්වන්න පුළුවන්. ජලදරෝ ලක්ෂණයක් විදිහට කියන්න පුළුවන්. එයාට පුළුවන් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටින්න වගේම උපදවන්න පුළුවන් පුතේ ජලය උපදවිය හැකි භූ නිර්මාණයක් කියලා. අවගොල්ලෝ ඇහුවොත් හොඳ ජලදරයක් කියන්නේ මොකද්ද කියලා පුතේ ඔන්න ලියලා දාන්නකෝ. රතු පාටින් අපි ඒක හයිලයිට් කරමු. මොකද්ද හොඳ ජලදරයක් කියනු කියලා අනිවාර්යෙන් අහන්න පුළුවන් පුතේ බහුවර්ණයක. බලන්නකෝ පුතේ වැලිහා සියුම් බොරළු අඩංගු භූ නිර්මාණයක් පුතේ හොඳ නැත්තං සුදුසු ජලදරයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න පුතේ එහෙනම් හොඳ ජලදරයක් කියන්නේ පුතේ සුදුසු ජලදරයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? වැලිහා සියුම් බොරළු අඩංගු භූ නිර්මාණයක් පුතේ. මොන භූ නිර්මාණයක්ද පුතේ? වැලිහා සියුම් බොරළු අඩංගු භූ නිර්මාණයක් පුතේ අපිට හොඳ නැත්තං සුදුසු ජලදරයක් විදිහට සලකන්න පුළුවන්. හොඳ ජලදරයක් නැත්තං වඩාත් යෝග්‍ය සුදුසු ජලදරයක් යනු කුමක්ද කියලා ඇහුවොත් පුතේ කෙලින්ම කියන්න පුළුවන් ඕගොල්ලන්ට කවුද පුතේ හොඳ ජලදරයක නැත්තම් සුදුසු මනා ජලදරයක විස්තරය ඇහුවොත් පුතේ වැලිහා කවුද සිවුම් බොරළු පුතේ වැලිහා සිවුම් බොරළු අඩංගු මොන නිර්මාණයක්ද පුතේ භූ නිර්මාණයක් වැලිහා සිවුම් බොරළු බාඩ වැලිහා සිවුම් බොරළු අඩංගු භූ නිර්මාණයක් පුතේ අපිට හොඳ නැත්තම් සුදුසු ජලදරයක් කියලා කියන්න පුළුවන්. පුතේ ජලදරයක තවත් ලක්ෂණයක් මම මේක පටන් ගද්දිම කිව්වා අපි ජලදරයක් තුලට ස්ථාපනය කරන ලිඳකට පුතේ ඉතා පහසුවෙන් ජලදරයෙන් ජලය සපයනවා. මේ බලන්න අපි ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට අපි ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට පුතේ මේ බලන්න ජලදරයෙන් ඉතා පහසුවෙන් ජලය සපයනවා. අපි ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට පුතේ ජලදරයෙන් ඉතා පහසුවෙන් ජලය සපයනවා. ජලදරයක් තුලට අපි ස්ථාපිත කරන ලිඳකට පුතේ ජලදරයෙන් ඉතා පහසුවෙන් ජලය සපයනවා. ජලදරයක් තුලට අපි ස්ථාපිත කරන ලිඳකට දරුවනේ ජලදරයෙන් ඉතා පහසුවෙන් ජලය සපයනවා. ඔය ජලදරයක ලක්ෂණයි කියන්නේ. බලන්න එයා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටිනහා උපදවිය හැකි භූ නිර්මාණයක් ඒ වගේම වැලිහා සිවුම් බොරළු අඩංගු භූ නිර්මාණයක් පුතේ හොඳ නැත්නම් සුදුසු ජලදරයක් විදිහට සලකන්න පුළුවන් අපිට. ඒ වගේම ජලදොරට තුලට ස්ථාපිත කරන ලිඳකට පුතේ ඉතා පහසුවෙන් ජලදරයෙන් ජලය සපයනවා. ජලදරයක් තුලට ස්ථාපිත කරන ලිඳකට පුතේ ඉතා පහසුවෙන් ජලදරයෙන් ජලය සපයනවා දරුවනේ. හරි.
අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට පුතේ. ප්‍රශ්න අංක 11ට යන්න. පොඩ්ඩක් කරලා දෙන්න පුතේ. පටන් ගන්න බලන්න. පිහිටලා තියෙන කලාප සහ සැකසී ඇති ආකාරයේ අනුව මේ ජල සංචායක වර්ගීකරණය කරලා දක්වලා පෙන්නන්න පුතේ. පිහිටලා තියෙන කලාප අපි කියනවා ගැඹුරු අණුව. ගැඹුරු නොගැඹුරු කියලා කියන්න පුළුවන් පුතේ. ඒ වගේම අපිට සැකසී ඇති ආකාරය අනුව පුතේ ආර්ටිසියානු සහ ආර්ටිසියානු නොවන කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. බලන්න ඔබට කරලා තියෙන කියලා ඔබ. පිහිට ඇති කලාප අණුව පුතේ මේ ජලදර පිහිටලා තියෙන කලාප අණුව පුතේ අපිට ඒ නැත්නම් ගැඹුරු අණුව පුතේ ගැඹුරු නොගැඹුරු කියන්න පුළුවන් නේද පුතේ? ඔව් කලාප අණුව කියන්න පුළුවන් මොකද්ද? ගැඹුරු ජලදර නොගැඹුරු ජලදර එහෙම කියන්න පුළුවන්. නේද පුතේ? පිහිට ඇති කලාපය අණුව වගේම සැකසී ඇති ආකාරය අනුව පුතේ සැකසීලා තියෙන ආකාරය අනුව ආර්ටිසියානු ජලදරද ආර්ටිසියානු නොවන ජලදරද කියලා වගේ කියන්න පුළුවන් නේද පුතේ? ඒ අනුව ජල සංචායක වර්ගීකරණය කළ දක්වන්න කියලා පුතේ අපිට කියන්නේ. අපිට මොකද්ද පුතේ කියන්නේ? ජල සංචායක වර්ගීකරණය කළ දක්වන්න කියලා. කොහොමද පුතේ කියන්නේ? පිහිට ඇති කලාප අණුව නැත්නම් අපිට කියනවා ගැඹුරු අණුව කියන්නත් පුළුවන් ඔබට. පිහිට ඇති ගැඹුරු අණුව කිව්වත් හරි පුතේ. මෙතන අහන්නේ මොකද්ද? පිහිට ඇති කලාප අණුව සැකසී ඇති ආකාරයේ රයිට් අණුව පිහිට ඇති කලාප අණුව වගේම පුතේ සකස් වෙලා තියෙන ආකාරය සැකසීලා ඇති ආකාරය අණුව අපිට කියනවා ජල සංචායක වර්ගීකරණය කළ දක්වන්න කියලා. සරලයි පුතේ. බලමු ඔයාගේ උත්තරේ හරිද කියලා. පොඩි උත්තරයක් තියෙනවා. බලන්න පුතේ පිහිටලා තියෙන ගැඹුර හා කලාපයේ අණුව අපිට මෙයා පුතේ ගැඹුරු ඒ වගේම නොගැඹුරු කියලා කියන්න පුළුවන් පුතේ. සැකසීලා තියෙන ආකාරය අනුව පුතේ අපිට ආර්ටිසියානු සහ ආර්ටිසියානු නොවන කියලා කියන්න පුළුවන්. රයිට් බලන්නකෝ. පිහිටලා තියෙන ගැඹුර නැත්තම් කලාපය අනුව පුතේ අපිට ගැඹුරු නොගැඹුරු කියලා කියන්න පුළුවන් පුතේ. කලාපය අනුව නේ පිහිටලා තියෙන කලාපේ නැත්තම් ගැඹුර නැත්තම් කලාපය අනුව පුතේ අපිට ගැඹුරු නැත්තම් නොගැඹුරු කියන්න පුළුවන්. ඒ වගේම සැකසීලා තියෙන ආකාරය අනුව ආර්ටිසියානු සහ ආර්ටිසියානු නොවන කියලා කියන්න පුළුවන්. ලියාගෙන දරුවනේ. පිහිටලා තියෙන ගැඹුර හෝ කලාපයේ අනුව පිහිටලා තියෙන ගැඹුර නැත්තම් කලාපයේ අනුව අපිට ගැඹුරු සහ නොගැඹුරු ජලදර එහෙම නැත්නම් නොගැඹුරු ජලදර කියන්න පුළුවන් පුතේ. සැකසීලා තියෙන ආකාරය අනුව අපිට ආර්ටිසියානු ජලදර සහ ආර්ටිසියානු නොවන ජලදර කියලා අපිට කියන්න පුළුවන්. රයිට්. ලියාගන්න පුතේ. පිහිටලා තියෙන ගැඹුර හෝ කලාප අණුව ජලදර ගැඹුරු සහ නොගැඹුරු විදිහටත් සැකසීලා තියෙන ආකාරයේ අණුව ජලදර ආර්ටිසියානු සහ ආර්ටිසියානු නොවන කියන විදිහටත් අපිට එයා වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නටත් පිළිතුරු සම්පූර්ණ කරමු. හරි. ප්‍රශ්න අංක 12ට යනවා. එහෙනම් අපි ආර්ටිසියානු ජලදර කියන්නේ කවුද කියලා හඳුන්වමු පුතේ. රයිට් හඳුන්වලා දෙන්න ඉක්මනට. ප්‍රශ්න අංක 12 ලියාගෙන ඕගොල්ලෝ කරන්න බලන්න. ඉක්මනින් කරන්න පුතේ අපි කට්ටියම එකට කරමු. ප්‍රශ්න අංක 12 ලියාගන්න පුතේ ඉක්මනට. ප්‍රශ්න අංක 12 ලියාගන්න දරුවෝ ඉක්මනට. ආර්ටිසියානු ජලදර හඳුන්වන්න. බලන්න ඔයා හඳුන්වලා තියෙනවද? හරිද කියලා ඔබ? ආර්ටිසියානු ජලදර හඳුන්වනවද බලන්න නිවැරදිව. ඔයාගේ උත්තරෙත් එක බලමු. මෙය සීමා වූ ජලදරයක් විදිහට හඳුන්වනවා පුතේ. බලන්න ආර්ටිසියානු ජලදරයක් කියන්නේ බලන්නකෝ එයා අපි වෙන් කරලා ගමු සීමා වූ ජලදර. ඒ වගේම මෙයා සංවෘත්ත ජලදරයක්. සීමා වෙලා නම් වැහිලා නම් සංවෘත්තයිනේ පුතේ. බලන්නකෝ ආර්ටිසියානු ජලදර කියන්නේ සීමා වූ ජලදරයක්. සීමා වෙලා මායිම් වෙලා තියෙන්නේ. එහෙනම් එයා සංවෘත ජලදරයක් කියන්නත් පුළුවන්. වැසුණු ජලදරයක්. එයා සංවෘත ජලදරයක් කියලා අපිට කියන්නත් පුළුවන්. සීමා වූ ජලදරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එයා සංවෘත ජලදරයක කියලා හඳුන්වන්න පුළුවන් පුතේ. ස්ථීර ජලදරයක් එයා. ඒ වගේම එයා ස්ථීර ජලදරයක් වන අතර පුතේ එයා අධික පීඩනයකින් යුතුව තමයි එයාගේ ජලය ගබඩා වෙලා තියෙන්නේ. ඊට හේතුව තමයි එයා අපාරගම්‍ය පාෂාණ තට්ටු දෙකක් අතර පිහිටා තිබීම. එයා ඉහළනුත් පුතේ අපාරගම්‍ය පාෂාණ තට්ටුවකින් ආවරණලා ඉන්නේ. ඒ වගේම එයා පහළිනුත් අපාරගම්‍ය පාෂාණ තට්ටුවකින් ආවරණය වෙලා ඉන්නේ පුතේ. එහෙනම් ඉහළින් සහ පහළින් දෙපසින් මෙයා අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා ඉන්න නිසා තමයි අපි යාට කියන්නේ අධික පීඩනයක අධික ද්‍රවස්ථිතික පීඩනයකින් යුක්තව මේ තුල තියෙන ජලය ගබඩා වෙලා තියෙන්නේ. එහෙනම් ස්ථිර ජලදරයක් ආර්ටිසියානු ජලදරයක් කියන්නේ සීමා වූ ජලදර කියලා හඳුන්වනවා. මේ වගේම මේගොල්ලෝ සංවෘත ජලදරයක් කියලා අපි හඳුන්වනවා. ස්ථිර ජලදරයක් පුතේ මේගොල්ලෝ අධික පීඩනයකින් යුතුව තමයි මේ තුල ජලය ගබඩා වෙලා තියෙන්නේ.
අධික පීඩනයකින් යුතුව ජලය ගබඩලා තියෙන හේතුව තමයි පුතේට හේතුව මේ අපාරගම්‍ය පාෂාණ ස්තර තට්ටු දෙකක් අතර ඉහළින් සහ පහළින් අනිවාර්යයෙන්ම මෙයා පුතේ අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකක් අතරයි පිහිටලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙයා පිහිටලා තියෙන්නේ අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකක් අතර. right? අපාරගම්‍ය පාෂාණ තට්ටු දෙකක් අතරයි පිහිටලා තියෙන්නේ පුතේ මෙයා. ඉතා ගැඹුරු ලිං වගේම නලලිං වල පවතින්නේ මෙවන් ජලදර වල තියෙන ජලය පුතේ. ඒ වගේම ඉතා ගැඹුරු ලිං ආර්ටිසියානු ලිං කියන්නේ ඉතා ගැඹුරු ලිං සහ නලලිං වල පවතින්නේ මෙවන් ජලදර වල තියෙන ජලය පුතේ. මේ වගේ ජලදර වල තියෙන ජලය තමයි පුතේ විශේෂයෙන්ම ගැඹුරු ලිං නැත්නම් නලලිං වල සහ ඒ වගේම පුතේ ඉතා ගැඹුරු ලිං සහ ලිං වල පවතින්නේ මේ ජලදර වල තියෙන ජලය. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යන්න දරුවනේ. ඒ වගේම දෙපැත්තෙන්ම ඉහළින් හා පහළින් අපාරගම් ස්තර වලින් සීමා වූ මේ ජලදරය තුල ඇති ජලය ඉහළට ද්‍රව ස්ථිති පීඩනයක් ඇති කරනවා. ඒ කියන්නේ ඉහළින් තියෙන අපාරගම් ස්තරයට මෙම ඇති කරන්නේ මේ පීඩනය පුතේ අපි ආර්ටිසියානු පීඩනය කියලා කියනවා. දෙපැත්තෙන්ම ඉහළින් සහ පහළින් යා අපාරගම් ස්තර දෙකකින් අපාරගම් ස්තර වලින් සීමා වෙලා තියෙන්නේ. මේ ජලදර තුල තියෙන ජලය ඉහළ ද්‍රව ස්ථිති පීඩනයක් ඇති කරනවා. ඒ කියන්නේ ඉහළින් නැති අපාරගම් ස්තරයට පීඩනය ගත්තාම මෙම පීඩනය අපි ආර්ටිසියානු පීඩනය කියලා කියන්න පුළුවන්. මේ ජලදර තුලට ලිඳක් ස්ථාපනය කළ විට ලිඳෙහි ජල මට්ටම ඉහළ සීමා ස්තරයට වඩා ඉහළින් පිහිටනවා. මේ ජලදර තුල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි. right මං හිතන්නේ ඔබට පැහැදිලි. ආයෙත් බලන්න. අපි යා දෙපැත්තෙන්ම කිව්වේ පුතේ ඉහළින් සහ පහළින් අපාරගම්‍ය ස්තර වලින් සීමා වූ මේ ජලදර තුල තියෙන ජලය පුතේ ඉහළ ද්‍රව ස්ථිති පීඩනයක් ඇති කරනවා. ඒ කියන්නේ ඉහළින් ඇති අපාරගම්‍ය ස්තරයට මේ පීඩනය අපි ආර්ටිසියානු පීඩනය විදිහට හඳුන්වනවා. මේ ජලදර තුලට ලිඳක් ස්ථාපනය කළ විට පුතේ එම ලිඳෙහි ජල මට්ටම ඉහළ සීමා ස්තරයට වඩා ඉහළින් පිහිටයි. මෙම ජලදරය තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි. මේ ජලදරය තුළ පීඩනය පුතේ වායුගෝලීය පීඩනයට වඩා වැඩි. අපි යනවා 13 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 13 ආර්ටිසියානු නොවන ජලදර හඳුන්වන්න කියලා කියන්නේ. ආර්ටිසියානු ජලදර අපි හැදෙන්නුවා. දැන් අපිට හඳුන්වන්න කියලා පුතේ ආර්ටිසියානු නොවන ජලදර කියන්නේ කවුද කියලා. මේවා අනවහිර ජලදර විදිහට හඳුන්වනවා පුතේ. මේ ආර්ටිසියානු නොවන ජලදර මතක තියාගන්න අනවහිර ජලදර විදිහට හඳුන්වනවා. සාමාන්‍ය ජලදර විදිහට මේගොල්ලෝ හඳුන්වනවා. විවෘත ජලදරයක් පුතේ. මෙම ජලදරයේ ඉහළින් ආවරණය වී ඇති සීමාව බලන්නකෝ. මෙම ජලදරයේ ඉහළින් ආවරණය යොත සීමා ඉහළින් ආවරණය වී නැත්නම් සීමා වෙලා නොමැති අතර පහළින් අපාරගම් ස්තරයකින් අනිවාර්යෙන්ම සීමා වෙලා තියෙනවා. right බලන්නකෝ. ආර්ටිසියානු නොවන ජලදර. ආර්ටිසියානු නොවන ජලදර ගත්තාම මේවත් අනවහිර ජලදරයක් විදිහට හඳුන්වන්නේ පුතේ. අනවහිර මේවා අනවහිර ජලදර ලෙසද හඳුන්වයි. සාමාන්‍ය ජලදර කියලාත් හඳුන්වනවා. විවෘත ජලදරයක් මේගොල්ලෝ විවෘත ජලදරයක්. ඒ කියන්නේ මේ ජලදරයේ ඉහළින් ආවරණය වෙලා නැහැ. හැබැයි එයා අනිවාර්යෙන්ම මොකද වෙලා තියෙන්නේ? පහළින් අපාරගම් ස්තරයකින් අනිවාර්යෙන්ම සීමා වෙලා තියෙනවා. එයා ඉහළින් සීමා වෙලා නැහැ පුතේ. නමුත් පහළින් එයා අනිවාර්යෙන්ම අපාරගම් ස්තරයකින් සීමා වෙලා තියෙනවා. හරි. එහෙනම් බලන්න මේවා අනවහිර ජලදර විදිහට හඳුන්වනවා. ඒ වගේම සාමාන්‍ය ජලදර කියනවා විවෘත ජලදරයක්. ඒ කියන්නේ මේ ජලදරයේ ඉහළ ආවරණය වෙලා තියෙන නැත්නම් සීමා වෙලා නොමැති අතර ජලදරයේ ඉහළින් සීමා වෙලා ආවරණය වෙලා නැහැ. හැබැයි පුතේ පහළින් එයා අපාරගම් ස්තරයකින් අනිවාර්යෙන්ම සීමා වෙලා තියෙනවා. එයා පහළින් අපාරගම් ස්තරයකින් පුතේ අනිවාර්යෙන්ම සීමා වෙලා තියෙනවා. right. ඒ වගේම භූජල මට්ටමට මෙම ජලදරයේ ඉහළ සීමාව වෙන්නේ. භූජල මට්ටම වෙන්නේ පුතේ මේ ජලදරයේ ඉහළ සීමාව. ඒ කියන්නේ එහෙනම් මෙයා භූජල මට්ටම් ජලදරය කියලාත් හඳුන්වනවා. එහෙනම් එයාට කියන්න පුළුවන් තවත් නමක් කවුද?
භූජල මට්ටම් ජලදරය කියලා. භූජල මට්ටමට මෙම ජලදරයේ ඉහළ සීමාව වෙන්නේ. භූජල මට්ටම තමයි මේ ජලදරයේ ඉහළ සීමාව. රයිට්. එතකොට භූජල මට්ටම් ජලදරයේ විදිහටත් මෙයාව හඳුන්වන්න පුළුවන් පුතේ. භූජල මට්ටම් ජලදරයේ විදිහට හඳුන්වනවා. මේ ජලදරය තුල ළිඳක් ස්ථාපනය කරොත් ඒ ළිඳෙහි ජල මට්ටම ඉහළ සීමාව වූ භූජල මට්ටමේ තමයි පුතේ පිහිටන්නේ. ඒ වගේම ජලාශ්‍රිත ප්‍රදේශවල පවතින නොගැඹුරු සාමාන්‍ය ලිං පුතේ නොගැඹුරු සාමාන්‍ය ලිං සකසලා තියෙන්නේ මේ ජලදර උපයෝගී කරගෙන. ඒ වගේම මෙම ලිං වල ජලය එම ප්‍රදේශයේ භූගත ජල මට්ටමට සමාන උසකින් පවතින. මේ ලිං වල ජලය එම ප්‍රදේශයේ භූගත ජල මට්ටමට සමාන උසකින් පවතිනවා දරුවනි. හොඳයි. ප්‍රශ්නාංක 14ට යන දරුවනේ අපි අර්ධ සීමා වූ ජලදර හඳුන්වන්න කියලා. ප්‍රශ්නාංක 14ට යන අර්ධ සීමා වූ ජලදර හඳුන්වන්න. අපි ඉන්නේ ප්‍රශ්නාංක 14 දරුවනේ. අර්ධ සීමා වූ ජලදර හඳුන්වන්න යන්නේ. රයිට් පටන් ගන්න. මේ බලන්න. එයා විවෘත ජලදර ආකාරයක් පුතේ. අර්ධ සීමා වූ ජලදර කියපුවාම පුතේ යා විවෘත ජලදර ආකාරයක්. බලමු යාගේ විශේෂත්වය දරුවනේ. හැබැයි මේගොල්ලොන්ගේ මේ ස්තර වලින් එකක් පුතේ බොහෝ විට ඉහළ ස්තරය අර්ධ පාරගාමී වෙනවා පුතේ. අර්ධ පාරගාමීයි කියන්නේ පුතේ අපි ජලයට පමණක් ගමන් කරන්න ඉඩ දෙන පටලයක්. ජලයේ දිය වෙච්ච ද්‍රව්‍ය වලට විෂ ද්‍රව්‍ය වලට කට්ටියට යන්න බෑ. ජලයට විතරයි යන්න ඉඩ දෙන්නේ. එහෙනම් අපි කියනවා මේ ස්තර වලින් එකක් මේ විවෘත ජලදර ආකාරයක් කියවනේ. විවෘත ජලදර ආකාරයක් කියවනේ. කවුරු ගැනද මේ කතා කරන්නේ? ප්‍රශ්නේ බලන්නකෝ. අර්ධ සීමා වූ ජලදර හඳුන්වන්නේ විවෘත ජලදර ආකාරයක්. නමුත් මේ ස්තර වලින් එකක් බොහෝ විට ඉහළ ස්තරය අර්ධ පාරගාමී වේ. එබැවින් මෙම ජලදර වල ඇති ජලය එම ස්තරය හරහා එහා මෙහා ගමන් කරන්න පුළුවන්. බාන කොච්චර හොඳද කියලා. විවෘත ජලදරයක්නේ. රයිට්. මේ සීමා වෙලා තියෙන අර්ධ පාරගාමී කියන්නේ ජලයට ගමන් කරන්න ඉඩ දෙනවනේ. රයිට්. ජලයට ගමන් කරන්න අවස්ථාව දෙනවා. අර්ධ පාරගාමී කියන්නේ ඒකයි. එහෙනම් විවෘත ජලදර ආකාරයකේ නමුත් මේ ස්තර වලින් එකක් බොහෝ විට ඉහළ ස්තරය අර්ධ පාරගාමී පුතේ. අර්ධ පාරගාමී. ඒක නිසා මෙම ජලදර ජලය එම ස්තරය හරහා එහා මෙහා ගමන් කිරීම සිදු කරනවා. ස්තරය හරහා එහා මෙහා ගමන් කිරීම සිදු කරනවා දරුවනේ. හරි. ඒ වගේම පුතේ විශේෂයෙන්ම මේ ජලදර අපි කාන්දු වන ජලදර කියලාත් අපිට හඳුන්වන්න පුතේ මේගොල්ලෝ පුළුවන්. ඇයි? මේ එක් ස්තරයක් අර්ධ පාරගාමීයිනි පුතේ. මේ අර්ධගම්ම පාරගාමී පටලයක් කරහා ජලයට ගමන් කරන්න ඉඩ තියෙනවා පුතේ. ජලය ගමන් කරනවා. ඉතින් කිස්සා අපි කියනවා මේ හේතුවෙන් මේවා කාන්දු වන ජලදර විදිහටත් පුතේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බොහෝමයක් භූ නිර්මාණ මේ ගණයට අයිති වෙන්නේ පුතේ. කාන්දු වන ජලදර කියලාත් මේවා හඳුන්වන්න පුළුවන් පුතේ. කාන්දු වන ජලදර කියලාත් මේගොල්ලෝ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් භූ නිර්මාණ පුතේ මේ ගණයටයි අයිති වෙන්නේ. හරි. අපි 15 වෙනි ප්‍රශ්නේ යන පුතේ උලංගි හඳුන්වන්න. පර්ච් කියලා අපි කියනවා. උලංගි ජලදර වලට යන්නේ පුතේ. රයිට්. ප්‍රශ්නේ ලියාගෙන උත්තර ලියන්න පටන් ගන්න. උලංගි කියන්නේ මොනවද කියලා හඳුන්වන්න යන්න. උලංගි ජලදර. උලංගි හඳුන්වන්න. රයිට්. පුතේ මේකත් විවෘත ජලදර ආකාරයක්. උලංගි කියන්නේ පුතේ විවෘත ජලදර ආකාරයක්. සීමිත ප්‍රදේශයක පමණයි පුතේ විහිදිලා පවතින්නේ. සීමිත ප්‍රදේශයක පමණයි විහිදිලා තියෙන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි පුතේ මේකත් විවෘත ජලදර ආකාරයක්. සීමිත ප්‍රදේශයක පමණක් විහිදිලා තියෙන්නේ පුතේ. භූගත ජල මට්ටමට වඩා ඉහළින් පිහිටනවා පුතේ. ඒක නිසා తాවකාලිකයි පුතේ. తాවකාලිකයි. මේගොල්ලෝ භූගත ජල මට්ටමට වඩා ඉහළින් පිහිටන්නේ පුතේ. උලංගි ගත්තාම විවෘත ජලදර ආකාරයක් පුතේ. විවෘත ජලදර ආකාරයක්. ඒ වගේම සීමිත ප්‍රදේශයක පමණක් පුතේ විහිදලා තියෙන්නේ. සීමිත ප්‍රදේශයක පමණක් පුතේ විහිදලා තියෙන්නේ. ඒ වගේම මේ භූගත ජල මට්ටමට වඩා ඉහළින් පිහිටන්නේ පුතේ. භූගත ජල මට්ටමට වඩා ඉහළින් පිහිටන්නේ පුතේ. ඒ නිසා අපි මේක తాවකාලිකයි කියලා කියනවා පුතේ. රයිට්. භූගත ජලයේ පුනරාරෝපණය හඳුන්වන්න කියන ප්‍රශ්නාංක 16ට යන දරුවනේ අපි. රයිට්. ප්‍රශ්නාංක 16 දරුවනේ භූගත ජලයේ පුනරාරෝපණය. පටන් ගන්න උත්තරේ ලියලා ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න පටන් ගමු පුතේ. මොකද්ද මේ ග්‍රවුන්ඩ් වෝටර් රීචාර්ජින් කියන්නේ පුතේ? භූගත ජලයේ පුනරාරෝපණය වෙනවා කියන්නේ මොකද්ද කියලායි පුතේ අපි කතා කරන්නේ. රීචාර්ජින්. අපි පොඩි කාලේ ඉගෙන තියෙනවා ළමුනේ මේ පුනර්භවයේ නැවත ඉපදීම කියලා නේද? ඒ වගේම පුනර්වර්ධනය අපි දන්නවා දැන් අපි බයෝවලට එහෙම ඉගෙන ගන්නවා.
නේද සයන්ස් වලට ඉගෙන ගන්න දැන් අර හූනෙක්ගේ ශරීරයේ කොටසක් කුණගේ නැට්ටේ කොටසක් කැඩලා ගියාට පස්සේ ඒ කොටස නැවත වර්ධනය වෙනවා නැවත වැඩෙනවා අපි කියනවා පුනර්වර්ධනය වෙනවා කියලා කියනවා පුනර්භවයේ පුනර්ජනනය නැවත ඇති වෙනවා දැන් අපි ගත්තාම පුනර්ජනනීය බල ශක්තිය ගැන අපි කතා කරනවා නේද දරුවනේ නේද පුනර්ජනනීය බල ශක්තිය ගැන කතා කරනවා අපි පුනර්ජනනීය නොවන බල ශක්තිය පොසිල ඉන්ධන වලින් ඇති බල ශක්තිය ගැන කතා කරනවා ඒ වගේම සෝලර් එනර්ජි එකෙන් සුළං බලයේ නේද දරුවෝ ජෛව ස්කන්ධ දහනය මගින් අපි බල ශක්ති උත්පාදනය ගැන කතා කරනවා ඒවා පුනර්ජනනීය බල ශක්තිය කියලා කියන්නේ නැවත ඇතිවන නේද පුතේ භාවිතයෙන් පසු නැවත ඇතිවෙන දේවල් පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා අපි කියනවා නේද පුතේ එතකොට මෙතනදී නම් භූගත ජලයේ පුනරාරෝපණය ගැන කතා කරනවා පුතේ නැවත භූගත ජලයට ජලය එකතු වීම පුතේ රීචාර්ජ් වෙනවා අපි ඒකට කියනවා රීචාර්ජ් කියලා ඉතින් ඒක නිසා අපි මෙතනදී කතා කරන්න යන්නේ පුනරාරෝපණය ගැන පුතේ අතරතුර කතා කරන අතරතුර ඔයගොල්ලෝ උත්තරේ ලියන්න බලන්න පුතේ එහෙනම් බලන්න පටන් ගන්න පුතේ 16 වෙනි ප්‍රශ්නේ පුතේ භූගත ජලයේ පුනරාරෝපණය හඳුන්වන්න භූගත ජලයේ පුනරාරෝපණය හඳුන්වන්න බලන්න පුතේ භූගත ජලයේ පුනරාරෝපණය මොකද්ද මේ ග්‍රවුන්ඩ් වලට රීචාර්ජින් කියන්නේ කියලා අපි කට්ටිය බලමු පුතේ මොකද්ද භූගත ජලයේ පුනරාරෝපණය කියන්නේ කියලා ලියමු පුතේ අපි භූගත ජලයේ පුනරාරෝපණය රයිට් බලන්න පුතේ භූගත ජලයේ පුනරාරෝපණය යන කාන්දු වීම අපි දන්නවා ජලයේ පස තුලට කාන්දු වීම සිද්ධ වෙනවා ඇතුළු කාන්දුව කියන්නේ ඇතුළු කාන්දුව මගින් ජලය පස තුලට කාන්දු වෙනකොට පුතේ මේ පස් මතු පිට පාංශු ස්ත්‍රයේ තියෙන අවකාශය ජලයෙන් පිරෙනවා පුතේ. ඒතකොට වැඩිපුර තියෙන ජලය තවදුරටත් කාන්දු වීම, තවදුරටත් වැස්සීම සහ ගැඹුරු වැස්සීම මගින් තමයි මේ ජලය මව්පාෂාණය දක්වාම ගමන් කරනවා පුතේ. කළුගල් ස්තරයේ දක්වාම ගමන් කරලා කළුගල් ස්තරයේ මත ඊට ඉහළින් තැම්පත් වෙනවා. එයා තමයි අපි භූගත ජලය කියලා කියන්නේ. එතකොට එනම් භූගත ජලයේ පුනරාරෝපණය යනු කාන්දු වීම හා වැස්සීම මගින් පුතේ ජලය භූමිය මතු පිට සිට පහළට ගමන් කර භූගත ජලයට එකතු වීමේ ක්‍රියාවලිය. එහෙනම් බලන්න පුතේ හරියටම මොකද්ද භූගත ජලයේ පුනරාරෝපණය කියන්නේ කියලා. කවුද? කාන්දු වීම හා වැස්සීම මගින් ජලය කාන්දු වීම හා වැස්සීම මගින් ජලයේ භූමිය මතු පිට සිට කොහාටද පුතේ පහළට ගමන් කර කාටද? භූගත ජලයට එකතු වීමේ ක්‍රියාවලිය තමයි පුතේ භූගත ජලයේ පුනරාරෝපණය කියලා කියන්නේ. ග්‍රවුන්ඩ් වලට රීචාර්ජින් කියන්නේ පුතේ කාන්දු වීම හා වැස්සීම මගින්. කොහොමද පුතේ? කාන්දු වීම හා වැස්සීම මගින් පුතේ ජලය භූමිය මතු පිට ඉඳන් සපේක්ෂකේ ඉඳන් භූමියේ මතු පිට ඉඳන් ජලය කොහාටද පුතේ පහළට ගමන් කරලා භූගත ජලයට එකතු වීමේ ක්‍රියාවලිය තමා පුතේ භූගත ජලයේ පුනරාරෝපණය නැත්නම් ග්‍රවුන්ඩ් වලට රීචාර්ජින් කියලා අපි කියන්නේ. ලියන්න බලන්න පුතේ. රයිට් මේ ක්‍රියාවලිය පුතේ ස්වභාවිකවම වර්ෂාව හා ජලාශ හෝ ගංගා වලින් ජලය ලැබීම එහෙම නැත්නම් කෘතිමව පුතේ ජල සම්පාදනය හා විනත් මානව ක්‍රියාකාරකම් මගින් සිදු වෙන්න පුළුවන්. ස්වභාවිකව මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ පුතේ ස්වභාවිකව වර්ෂාව එහෙම නැත්නම් ජලාශ හෝ ගංගා වල තියෙන ජලය අනියම් විදියට පුනරාරෝපණය වෙනවා. අපි මේක දැන් විසරණ පුනරාරෝපණේ වර්ෂාව සහ හිමපතනය මගින් සිද්ධ වෙන. හරි මේ විසරණය වෙලා යනවා ජලය. ඒ වගේම අනියම් පුනරාරෝපණය නැත්නම් අපි කියනවා ඒක කේන්ද්‍රීය පුනරාරෝපණයක් අනියම් පුනරාරෝපණයක් ඍජු නොවන පුනරාරෝපණයක් ඇලදොල ගංගාව විල් පොකුණු වල තියෙන ජලය ඊට යටින් තියෙන භූගත ජලයට එකතු වීමයි පුතේ ඒකතේදී සිද්ධ වෙන එකත් අපි මෙතන කතා කරනවා. එහෙනම් මේ ක්‍රියාවලිය අපි දන්නවා ස්වභාවික වගේම රයිට් කෘතිමව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා පුතේ ජල සම්පාදනය හා පසට ජල සම්පාදනය හා වෙනත් මානව ක්‍රියාකාරකම් මගින් පුතේ භූගත ජලයේ පුනරාරෝපණය සිද්ධ වෙන්න පුළුවන්. හරි ලියා ගන්න දරුවනේ. එහෙනම් භූගත ජලයේ පුනරාරෝපණය කියන්නේ කාන්දු වීම හා වැස්සීම මගින් පුතේ ජලයේ භූමිය මතු පිට සිට පහළට ගමන් කළා භූගත ජලයට එකතු වීමේ ක්‍රියාවලිය පුතේ. ඉතින් මේ ක්‍රියාවලිය ස්වභාවිකව කියන්නේ වර්ෂාව ඒ වගේම ජලාශ හෝ ගංගා වලින් ජලය ලැබීම මගින් වගේම කෘතිමව කියන්නේ ජල සම්පාදනය හා වෙනත් මානව ක්‍රියාකාරකම් මගින් පුතේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. රයිට් එකත් මතක තියාගන්න දරුවනේ. හොඳයි අපි යන්දුවේ පුතේ ඉදිරියට යමු. ප්‍රශ්න අංක 17ට යමු පුතේ. ප්‍රශ්න අංක 17ට යමු භූගත ජලයේ පුනරාරෝපණය විය හැකි ප්‍රධාන ක්‍රම සඳහන් කරන්න කියනවා. 17 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න ලියාගෙන උත්තරේ ලියමු පුතේ. රයිට් පටන් ගමු. අපි පුතේ සමාලෝචන ප්‍රශ්න වල ඉන්නේ 4 වන එකකේ අදාළ ජෛව පද්ධති වලදී ජල ප්‍රභව පුතේ ජෛව පද්ධති ආශ්‍රිත ජල ප්‍රභව ගැන තියෙන ඒකකයේ තමයි පුතේ 12 වෙනි ශ්‍රේණිය 4 වෙනි එකේ BST වල ජෛව පත්තාක්ෂණයේදී 28 තේ.
ඉතින් අපි ඒ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් හතරවන ඒකකයට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් දුර පුතාලත් එක කතා කරලා අවසන් පුතේ. අපි දැන් ඊට අදාළ සමාලෝචන ප්‍රශ්න ඉදුවේ පුතේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ කතා කර ඉන්නේ. ඉතින් සමාලෝචන වල 17 වෙනි ප්‍රශ්නය අපි විශාල ප්‍රමාණයක් මේනොකට කතා කරලා ඉවරයි භාගයට වඩා පුතේ. ඉතින් 17 වෙනි ප්‍රශ්නෙන් අපි යන්නේ භූගත ජලය පුනරාරෝපණය විය හැකි ප්‍රධාන ක්‍රම සඳහන් කරන්න කියලා පුතේ අපි අහන්නේ. භූගත ජලය පුනරාරෝපණය වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ටිකයි පුතේ ඔයගොල්ලොත් එක්ක අපි දැන් මේ කතා කරමින් ඉන්නේ. රයිට් එහෙනම් පටන් ගමු පුතේ. භූගත ජලය පුනරාරෝපණය වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ටික මොනවද කියලා පුතේ බලමු. එකක් විසරණ පුනරාරෝපණය බලන්නකෝ. භූගත ජලය අපි කියනවා පුනරාරෝපණය වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි පුතේ විසරණ පුනරාරෝපණය. විසරණ පුනරාරෝපණය පුතේ එකක් බලන්නකෝ. වර්ෂාපතනයෙන් ලැබෙන ජලය වැස්ස මගින් ලැබෙන ජලය පුතේ පසතුලට පතිත වීමෙන් ඒ ජලය අපි දන්නවා කාන්දු වෙනවා පුතේ. පසතුලට ඇතුල් කාන්දු වෙනවා පුතේ. ඒ ජලය කාන්දු වීම මගින් පුතේ භූගත ජල මට්ටම සම්තෘප්ත වෙන තෙක් ජලය විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා පුතේ. භූගත ජල මට්ටම සම්තෘප්ත වෙන තෙක් පුතේ විශාල වශයෙන් ජලය ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. අන්න ඒකයි පුතේ විසරණ පුනරාරෝපණයේදී සිද්ධ වෙන්නේ. අපි මේවා රූප මගින් පුතේ විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි සිද්ධාන්ත කොටස් වලදී ඔයගොල්ලොත් එක්ක තාම සාර්ථකව කතා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ ඒ නිසා ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ මේ ප්‍රශ්න වලට නොබිව බොහෝම ශක්තිමත්ව උත්තර දෙන්න පුළුවන් පුතේ ඒ නිසා කවදාවත් ඔබට මේ දේවල් අමතක වෙන්නේ ජීවිත කාලෙටම අමතක නොවන ආකාරයට මේ කටයුතු කරලා යන්න පුතේ. ඒකට අපි විවාහයට පමණක් නෙවෙයි අපිට ඉස්සරහට අපේ වෘත්තීය ජීවිතයේදීත් මේ දේවල් වැදගත් වෙනවා පුතේ ඔබට. ඉතින් ඒක නිසා විසරණ පුනරාරෝපණය කියපුවාම පුතේ වර්ෂාපතනයෙන් ලැබෙන ජලය පුතේ වැස්සෙන් ලැබෙන ජලය කාන්දු වීම මගින් පුතේ අපි දන්නවා ඒ ජලයේ පසතුලට කාන්දු වෙනවා නේද පුතේ. මේ කාන්දු වීම මගින් භූගත ජල මට්ටම සම්තෘප්ත වන තෙක්ම පුතේ ඒ භූගත ජල මට්ටමේට අවකාශ ඔක්කොම පිරලා හිස්තැන් සම්පූර්ණ පිරලා භූගත ජල මට්ටම සම්තෘප්ත වෙනවා. කියන්නේ ජලය තවදුරටත් පිරෙන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන්ම ජලය සම්තෘප්ත වෙලා තියෙන්නේ. සම්තෘප්ත වන තෙක් ජලය විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා පුතේ. එහෙනම් ලියමු වර්ෂාවෙන් ලැබෙන බලන්න වර්ෂාපතනයෙන් ලැබෙන ජලය පුතේ කාන්දු වීම මගින් භූගත ජල මට්ටම සම්තෘප්ත වන තෙක් ජලය විශාල වශයෙන් ව්‍යාප්ත වීමයි මේ ප්‍රාදේශීය පුනරාරෝපණය. ඒ කියන්නේ ඍජු පුනරාරෝපණය ඒ වගේම ස්ථානීය පුනරාරෝපණය විදියට හඳුන්වන්න පුළුවන් පුතේ. කේන්ද්‍රීය පුනරාරෝපණය කියලාත් කියනවා පුතේ. රයිට් සෝරි සමාවෙන්න. මේ විසරණ පුනරාරෝපණය අනිත් එක නෙවෙයි අනියම් එක ගැන මට පොඩ්ඩක් ඒක වැරදිලා කියවුනේ පුතේ. එහෙනම් මතක තියාගන්න විසරණ පුනරාරෝපණය ගත්තාම වර්ෂාපතනයෙන් ලැබෙන ජලයේ පුතේ කාන්දු වීම මගින් එයා භූගත ජල මට්ටම සම්තෘප්ත වෙන තෙක් පුතේ ජලය විශාල වශයෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. මේ විසරණ පුනරාරෝපණය අපි හඳුන්වනවා ප්‍රාදේශීය පුනරාරෝපණය කියලා හඳුන්වනවා. එයාට අපි ඍජු පුනරාරෝපණය කියලා හඳුන්වනවා. ඒ වගේම පුතේ අපිට යාව ස්ථානීය පුනරාරෝපණය කියලා හඳුන්වන්නත් පුළුවන්. මේ විසරණ පුනරාරෝපණය නම් තුනක් කියනවා පුතේ. ඍජු පුනරාරෝපණය, ප්‍රාදේශීය පුනරාරෝපණය, ඒ වගේම ස්ථානීය පුනරාරෝපණය සහ විසරණ පුනරාරෝපණය කියන්නත් පුළුවන්. විසරණ පුනරාරෝපණයට කියන තවත් නම් තුනක් කියන්න පුතේ. ඍජු පුනරාරෝපණය, ඒ වගේම ස්ථානීය පුනරාරෝපණය, ඒ වගේම ප්‍රාදේශීය පුනරාරෝපණය කියලාත් කියන්න පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය පුනරාරෝපණය, ඍජු පුනරාරෝපණය, ඒ වගේම ස්ථානීය පුනරාරෝපණය කියලාත් පුතේ අපිට කාටද මෙන්න මේ විසරණ පුනරාරෝපණයට කියන්න පුළුවන් පුතේ විදියට. විසරණ පුනරාරෝපණයට අපිට ඒ විදියට කියන්න පුළුවන් පුතේ. ඒ වගේම දෙවැනි එක කියන තමයි පුතේ කේන්ද්‍රීය පුනරාරෝපණය. දෙවැනිය තමයි පුතේ ඔන්න කේන්ද්‍රීය පුනරාරෝපණය කොහෙද? ජලාශ, ඇලදොල වැනි මතුපිට ජල ප්‍රභවවල. ඇලදොල, ගංගා, විල් පොකුණු වැව්වල කියන්නේ මේ මතුපිට ජල ප්‍රභවවල ඒවාට පහළින් පිහිටි ජලධර කලාපවලට ජලය ගමන් කිරීමයි මේ ඍජු නොවන අනියම් පුනරාරෝපණය ලෙසද හඳුන්වයි. ඔන්න එහෙනම් කවුද කේන්ද්‍රීය පුනරාරෝපණය කියන්නේ පුතේ? දෙවැනි එක්කෙනා. එයා ඍජු නෑ අනියම්. අනියම් සම්බන්ධතා කියන්නේ කවුරුත් දන්නේ නැහැ. හොරෙන් සිද්ධ වෙන දේවල්. ඒක ඍජු ක්‍රමයක් නෙවෙයි, වක්‍ර ක්‍රමයක් නෙවෙයි, අනියම් ක්‍රමයක්. ඔය අනියම් සම්බන්ධතා කියලා අපි අහලා තියෙනවානේ පුතේ.
අන්න ඒ වගේ මේකත් අපිට පේන්නේ නමුත් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හොරෙන් වෙන්නේ අනියම් ඍජු නෑ වක්‍රව ගිහි වැඩේ වෙන්නේ. එහෙනම් ඒ මොකද්ද? පුතේ කේන්ද්‍රීය පුනරාරෝපණය කියන්නේ අපි දන්නවා ඇලදොල ගංගා විල්පොකුණු වැව් කියන මෙන්න මේ මතු පිට ජල ප්‍රභවවල තියෙන ජලය පුතේ ඊට පහළින් තියෙන මෙවන ජලාශ ඇලදොල වැනි මතු පිට ජල ප්‍රභව වලින් ඒවාට පහළින් පිහිටි කවුද? ජලදර කලාපවලට පුතේ ජලය ගමන් කිරීම තමයි කේන්ද්‍රීය පුනරාරෝපණය කියලා කියන්නේ. නැත්තම් ඒක අනියම් පුනරාරෝපණය කිව්වත් හරි පුතේ. ඒක ඍජු නොවන ක්‍රමයක් පුතේ. අනියම් පුනරාරෝපණයක් පුතේ. එහෙනම් පුතේ මේ ඍජු නොවන අනියම් පුනරාරෝපණය ලෙසද හැඳින්වේ. මෙයා අපිට අනියම් පුනරාරෝපණය කියලා හඳුන්වන්න පුතේ පුළුවන් පුතයා. ඍජු නොවන පුනරාරෝපණ ක්‍රමයක් අනියම් පුනරාරෝපණයක් විදියට අපිට යාව හඳුන්වන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපිට මේ භූගත ජලයේ පුනරාරෝපණය කරන සාධක පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙත් කරලා දෙන්නකෝ. ප්‍රශ්න අංක 18ට යන්කෝ පුතේ. භූගත ජලයේ පුනරාරෝපණය කරන සාධක පැහැදිලි කරන්න කියලා. ඒ තරම් වැදගත් පුතේ අතිශය වැදගත් කොටසක් පුතේ මේ ජලයේ පුනරාරෝපණය කොටස. ඉතින් සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක කතා කරලා තියෙන්නේ. විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්න වලට ඕගොල්ලන්ට ගැටලුවක් නැතුව ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ආකාරයට ඕගොල්ලන්ගේ ඔළුව හදලා දෙන වැඩේ පුතේ මෙතනදී කරන්නේ. ඒකට ඔබ ප්‍රශ්න වැඩිපුර කරන්න ඕනේ. වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න කරන්න ඕනේ. බහුවර්ණ ප්‍රශ්න හොඳට ගොඩ දාගන්න. වැඩිපුර රචනා ප්‍රශ්න වැඩිපුර ව්‍යුහගත රචනා ප්‍රශ්න කරන්න ඕනේ පුතේ. ඒ වැඩිපුර කොච්චරද අපි වැඩ කරන්නේ ඒ අනුව තමයි අපේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ. මොකද උසස් පෙළ කියන්නේ විභාගයක් විශ්වවිද්‍යාල දරුවෝ තෝරන විභාගයක්. ඉතින් ඒකෙදි පුතේ මේ විෂය ඊ타මත්ම බැලන්ස් එකේ පුතේ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විෂය නිර්දේශයේම ආවරණය වෙන පරිදි පුතේ ප්‍රශ්න පත්‍රය හදාන්නේ. ඒ නිසා විශේෂයෙන්ම එක එක කොටසින් කොච්චර ප්‍රශ්න සංඛ්‍යාවක් දානවද ලැබෙන ලකුණු සංඛ්‍යාව වගේ දේවල් අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා ඒ ඒකකෙන් ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණයක් අරන් දීම සඳහා තමයි පුතේ අපි ඔයගොල්ලොත් එක්ක මේ කටයුතු කරගෙන යන්නේ. හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්නය අපි ප්‍රශ්න අංක 18 වෙන්නේ මේ භූගත ජලයේ පුනරාරෝපණය කරන සාධක පැහැදිලි කරන්න කියලා. මේ රීචාර්ජ් කරන සාධක පැහැදිලි කරන්න කියලායි පුතේ කතා කරන්නේ. අපි බලමු පුතේ එකට උත්තරෙත් ලියන්න පටන් ගන්න ඕගොල්ලෝ දැන් මේ ප්‍රශ්නේ ලියාගෙන නැත්තේ භූගත ජලයේ පුනරාරෝපණය කරන සාධක පැහැදිලි කරන්න කියන එකයි පුතේ අපි කතා කරන්නේ. 1 වර්ෂාවෙන් වූ ජල සම්පාදන ප්‍රමාණය පුතේ බලන්නකෝ. වර්ෂාව නැත්තම් පුතේ පසට යොදන ජල සම්පාදනය කරන ප්‍රමාණය මේ නිතරම හෝ වැඩි වශයෙන් සිදුවන පිට පුතේ එක්ක වර්ෂාපතනය පුතේ එක්ක වර්ෂාව එහෙම නැත්නම් ජල සම්පාදනය පුතේ පසට ජලය ලැබෙන්නේ කො වහින්න ඕනේ නැත්නම් ජල සම්පාදනය කරන්න ඕනේ පුතේ ඔය ක්‍රම දෙකෙන් තමයි පුතේ ජලය ලැබෙන්නේ. එතකොට පුතේ වර්ෂාවෙන් හෝ ජල සම්පාදන ප්‍රමාණය බලන්නකො පුතේ වර්ෂාව නැත්නම් ජල සම්පාදනය පුතේ නිතරම හෝ වැඩි වශයෙන් සිදු වෙනකොට පුතේ මොකද වෙන්නේ පොළව තුලට වැස්සෙන ජල ප්‍රමාණය වැඩි වෙලා පුතේ පොළව තුලට වැස්සෙන ජල ප්‍රමාණය වැඩි වෙලා පුතේ පස සම්තෘප්ත වෙනවා. එතකොට භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා. මතු පිට පස ජලයෙන් සම්තෘප්ත වුණාට පස්සේ වැඩිපුර තියෙන ජලය තවත් පස්සේ ස්තර කරා පුතේ වැස්සීම හා ගැඹුරු වැස්සීම මගින් ඒ ජලයේ භූගත ජලයට එකතු වෙනවා පුතේ. එහෙනම් මතක තියාගන්න පුතේ විශේෂයෙන්ම මේ වර්ෂාවෙන් වූ ජල සම්පාදන ප්‍රමාණය බලපානවා පුතේ. විශේෂයෙන්ම වර්ෂාව ජල සම්පාදනය නිතරම හෝ වැඩි වශයෙන් සිදුවන විට පුතේ පොළව තුලට වැස්සෙන ජල ප්‍රමාණය වැඩි වෙලා පස සම්තෘප්ත වෙනවා පුතේ. එතකොට භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා පුතේ. භූගත ජල ප්‍රමාණය එතකොට වැඩි වෙනවා පුතේ. රයිට් ඉදිරියට යමු අපි. පළවෙනි කරුණ. දෙවෙනි කරුණ භූමියේ පිහිටීමත් පුතේ අනිවාර්යයෙන්ම බලපානවා භූගත ජලයේ පුනරාරෝපණය කිරි. අපි බෑවුම් සහිත භූමියක් ගත්තොත් පුතේ බෑවුම් සහිත භූමියක් ගත්තොත් මෙයාගේ අපදාවේ වැඩිනේ පුතේ. රයිට් බෑවුම් සහිත භූමියක් ගත්තොත් අපදාවේ වැඩි පස තුලට වැස්සීමට තියෙන ඉඩකඩ අඩුයිනේ පුතේ. අපි සමතලා භූමියක් ගත්තොත් පුතේ සමතලා භූමියක ජලය අපදාවේ අඩුයි පුතේ. පස මතු පිටින් ගලා යාම අඩුයි පුතේ. එතකොට ජලය වැස්සීමට වැඩි වෙලා භූගත ජල ප්‍රමාණය පුතේ මොකද වෙන්නේ වැඩි වෙනවා. රයිට් ආයෙත් බලමු. එතකොට පුතේ බෑවුම් සහිත භූමියක් ගත්තොත් ඒ භූමියෙන් ජලය වේගයෙන් අපදාවේ වෙලා යනවානේ පුතේ. පස මතු පිටින් සිදුවන අපදාවේ වැඩි. ඒ ජලය වේගයෙන් අපදාවේ වෙලා යනවා. එතකොට මේ ජලය පස තුලට කාන්දු වීම අඩුයි පුතේ. කාන්දු වීම අඩුයි. මේ ජලයේ පස තුලට කාන්දු වීම අඩුයි. මේක අපදාවේ
මතු පිට අපදාවේ ඇතුළු කාන්දුව මේ බෑවුම සහිත භූමියක් මෙයා රයිට් මෙයා කවුද සමතලා භූමියක් මතු පිට අපදාවේ අඩුයි අරකත් එක් ගද්දි ඇතුළු කාන්දුව වැඩි ඇතුළු කාන්දුව වැඩි එයා සමතලා භූමියක් රයිට් බලන්න චිත්‍රයෙන් රූපානුසාරයෙන් විස්තරය බලන්න පුතේ භූමියේ පිහිටීම මේ බලන්න මෙයා බෑවුම් සහිත භූමියක් පුතේ බෑවුම් සහිත භූමියක මේ බලන්න මතු පිට අපදාවේ වැඩි ජලයේ පස්ස මතු පිටින් ගලාගෙන යනවා වේගෙන් මේ බලන්නකෝ බෑවුම් සහිත භූමියක බලන්නකෝ අපදාවේ වැඩිනේ පුතේ ඒ වගේම පස්ස තුලට වැස්සෙන ජලය අඩුයි පස්ස තුලට මේ කාන්දුන ජලයේ වැස්සෙන ජල ප්‍රමාණය පස්ස තුලට වැස්සීම ඉතාම තියෙන ඉඩකඩ අඩුයි නමුත් සමතලා බිමක බලන්නකෝ ඇතුළු කාන්දුව වෙලා පස්ස තුලට වැස්සෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා පුතේ මතු පිට අපදාවේ අඩුයි යාගේ මතු පිට අපදාවේ අඩුයි සමතලා බිමක ජලය අපදාවේ අඩුවන අතර වැස්සීම වැඩි වෙලා භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා පුතේ වැස්සීම වැඩි වෙලා භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා පුතේ රයිට් ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් පුතේ භූමියේ පිහිටීම අනුව බෑවුම් සහිත භූමියක අපදාවේ වැඩි පුතේ පස්ස මතු පිටින් වේගයෙන් ජලය ගලාගෙන යනවා සර්ෆේස් ටර්න් ඔෆ් එක වැඩි පුතේ පස්ස තුල ජලයේ වැස්සීමට තියෙන ඉඩකඩ අඩු වෙනවා පුතේ රයිට් පස්ස තුල ජලයේ ඇතුළු කාන්දු වෙලා පස්ස ජලයේ සම්ප්‍රයුක්ත වෙලා වැඩිපුර තියෙන ජලයේ වැස්සීම හා ගැඹුරු වැස්සීම වගේ පුතේ ජලයේ භූගත ජලයට එකතු වෙන්නේ එහෙනම් පුතේ වැස්සීමට තියෙන ඉඩකඩ අඩුයි හැබැයි සමතලා බිමක ජලයේ අපදාවේ අඩුයි පුතේ එතකොට වැස්සීම වැඩි පුතේ වැස්සීම වැඩි ජලය හරි වැස්සීම වැඩි වෙලා භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා පුතේ භූගත ජල ප්‍රමාණය වැඩි වෙනවා පුතේ පසේ ස්වභාවය පුතේ පසේ ස්වභාවය ජලය පුනරාරෝපණය කෙරෙහි බලපාන කරුණක් පුතේ සාධකයක් පසේ ස්වභාවය ගැන කතා කරමු පුතේ සවිවරතාව වැඩි පසක ඒ කියන්නේ අවකාශ කලාපයේ පරිමාව පසේ මුළු පරිමාවට දරන අනුපාතී ප්‍රතිශතය තමයි සවිවරතාවය කියන්නේ මුළු පරිමාවෙන් කොච්චරක් හිස්තයක් තියෙනවද අවකාශය තියෙනවද කියන එකයි පුතේ ඉතින් යම් කිසි පසක සවිවරතාවය වැඩි නම් අවකාශ කලාපයේ පරිමාව වැඩි නම් පුතේ යම් කිසි පසක සවිවරතාවය වැඩි නම් පුතේ ඒ පසක වැස්සීම වැඩි හින්දා පුතේ පාංශු ජල ප්‍රමාණය ඉහළ යනවා පුතේ පාංශු ජල ප්‍රමාණය ඉහළ යනවා එතකොට පාංශු ව්‍යුහය අනුව පුතේ පසේ සවිවරතාව තීරණය වෙනවා පුතේ ඒක නිසා පුතේ බොරළු වැලි ඒ වගේම මැටි පසක් පුතේ වැස්සීම පහසු කරනවා මේ බලන්න පුතේ සවිවරතාවයේ වැඩි පසක වැස්සීම වැඩි සවිවරතාවයේ වැඩි පසක අවකාශ කලාපයේ පරිමාව යම් කිසි පසක වැඩි නම් අවකාශ කලාපයේ පරිමාව මුළු පරිමාවට දරන අනුපාතී ප්‍රතිශතය තමයි සවිවරතාව කිව්වේ මුළු පරිමාවෙන් වැඩිපුර හිස්තැන් අවකාශ තියෙනවා නම් පුතේ ඒ පස තුල සවිවරතාවයේ වැඩි සවිවරතාව වැඩි පසක වැස්සීම වැඩි පුතේ ජලයේ වැස්සීමත් වැඩි සවිවරතාවයේ වැඩි පසක ඒක නිසා පුතේ පාංශු ජල ප්‍රමාණය ඉහළ යනවා පසේ අඩංගු ජල ප්‍රමාණය ඉහළ යනවා පුතේ එතකොට මතක තියාගන්න පාංශු ව්‍යුහයේ අනුව තමයි පුතේ සවිවරතාවයේ තීරණය වෙන්නේ පසේ ව්‍යුහයේ අනුව වැලි මැටි රොන් මඩ කියන අංශු එකිනෙක බැඳලා හදන පාංශු සමූහනවල හැඩය තමයි පාංශු ව්‍යුහය කියන්නේ පසේ තියෙන විවිධ බැඳුම්කාරක ද්‍රව්‍ය මගින් පුතේ මැටි හියුමස් වගේ පසේ තියෙන බැඳුම්කාරක ද්‍රව්‍ය මගින් පුතේ පසේ තියෙන වැලි මැටි රොන් මඩ කියන අංශු එකිනෙකට බැඳලා මේ අංශු සමූහනය කරලා හදන හැඩය තමයි පුතේ පාංශු ව්‍යුහය කියන්නේ මෙන්න මේ පාංශු ව්‍යුහය අනුව පුතේ මතක තියාගන්න පසේ සවිවරතාව තීරණය වෙනවා ඒක නිසා පුතේ බොරළු වැලි මැටි ආදී පසක පුතේ වැස්සීම පහසු කරන බොරළු වැලි මැටි අඩංගු පසක පුතේ මොකද්ද විශේෂයෙන්ම වැස්සීම පහසු කරනවා පුතේ ජලයේ වැස්සීම පහසු කරනවා පුතේ රයිට් ලියා ගන්න දරුවනේ ටික ජලයේ වැස්සීම මේගොල්ලෝ පහසු කරනවා
ඒ වගේම පසේ පාෂාණවල ස්වභාවයත් මේ ජලය පුනරාරෝපණය කෙරෙහි බලපානවා පුතේ. පාෂාණ නිර්මාණය වෙලා තියෙන ඛනිජවල ස්වභාවය වගේ මේවා බැඳිලා තියෙන ආකාරය පුතේ වැස්සීමට වැදගත් වෙනවා. මතක තියාගන්න. පාෂාණවල ස්වභාවය. ඒ කියන්නේ පාෂාණ ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දරුවනේ මේ පාෂාණ නිර්මාණය වෙලා තියෙන ඛනිජවල ස්වභාවය ඒවා බැඳිලා තියෙන ආකාරයේ වැස්සීමට වැදගත් වෙනවා පුතේ. උදාහරණයක් විදියට මතක තියාගන්න ජීර්ණීය වෙමින් පවතින පාෂාණ ගත්තාම එයා ජලය වැස්සීමට වැඩි ඉඩක් ලබා දෙනවා පුතේ. ඒ වගේම ග්‍රැනයිට් පාෂාණ එසේ ජලය වැස්සීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. එහෙනම් ජීර්ණීය වෙමින් පවතින පාෂාණ තියෙනවනේ පුතේ. මතක තියාගන්න පුතේ ජීර්ණීය වෙමින් පවතින පාෂාණ පුතේ මොන පාෂාණද දරුවනේ? ජීර්ණීය වෙමින් පවතින පාෂාණ දරුවනේ මතක තියාගන්න ජලය වැස්සීමට වැඩි ඉඩක් දෙනවා. ජීර්ණීය වෙමින් පවතින පාෂාණ දරුවනේ ජලය වැස්සීමට මොන ඉඩක්ද? වැඩි ඉඩක් ලබා දෙනවා දරුවනේ. ජීර්ණීය වෙමින් පවතින පාෂාණ ජලය වැස්සීමට වැඩි ඉඩක් දෙන අතර ග්‍රැනයිට් පාෂාණ එසේ ජලය වැස්සීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් පුතේ පාෂාණවල ස්වභාවයත් වැදගත් වෙනවා. භූගත ජලය පුනරාරෝපණය කෙරෙහි පාෂාණවල ස්වභාවය වැදගත් වෙනවා. ඒ කියන්නේ පාෂාණ නිර්මාණය වෙලා තියෙන ඛනිජවල ස්වභාවය. පාෂාණ නිර්මාණය වෙලා තියෙන ඛනිජවල ස්වභාවය පුතේ වගේම ඒවා බැඳිලා තියෙන ආකාරය, ඒවා බන්ධනය වෙලා තියෙන ආකාරය වැස්සීමට වැදගත් වෙනවා. එහෙනම් විශේෂයෙන්ම ජීර්ණීය වෙමින් පවතින පාෂාණ ජලයේ වැස්සීමට වැඩි ඉඩක් දෙනවා පුතේ. ඒ වගේම ග්‍රැනයිට් පාෂාණ ඒ විදියට ජලයේ වැස්සීමට ඉඩක් ලබා දෙන්නේ නැහැ. හරි. පැහැදිලි නේද දරුවෝ? පස්වෙනි කොටස. ඒ වගේම පස මත තියෙන ශාක ගහණය හා වෙනත් දි รา පත් වන ද්‍රව්‍ය පැවතීමත් පුතේ වැදගත් වෙනවා භූගත ජලයේ පුනරාරෝපණය කෙරෙහි පුතේ. මොකද්ද පුතේ වැදගත් වෙන්නේ? පස මත තියෙන ශාක ගහණය පුතේ. පස මත තියෙන ශාක ගහණය වගේම වෙනත් දි รา පත් වන ද්‍රව්‍ය වැදගත් වෙනවා පුතේ. අපි කියන්නේ පුතේ සාමාන්‍යයෙන් තනකොළ ගහක්වත් නැති පසකට පස ආවරණය වෙලා නැති පසක් නිරාවරිත භූමියකට වැටෙන ජලය පුතේ අපි දන්නවා. ඒ වැටෙන ස්ථානයේ කේන්ද්‍ර කරන ජලය මොකද වෙන්නේ පුතේ? විසිරි කාදනය වෙලා යනවා. ඒ වගේම ස්තරීය කාදනය ස්තර වශයෙන් පස්තට්ටු ගැලවිලා ඉවත් වෙලා පුතේ සිද්ධ වෙනවා. ඒ වගේම ඇලි කාදනය වෙනවා. ජලය මගින් සිදුවන කාදනය පාංශු කාදනයට ලක් වෙනවා පුතේ එවැනි පසක්. නමුත් පස මතට වේගයෙන් මේ ඇද වැටෙන ජල බිඳු පතිත වන ජල බිඳු පුතේ ඒ ජල බිඳුව පතිත ස්ථානයේ කේන්ද්‍ර කරගෙන පස් අංශු විසිරලා යනවා. අපි දන්නවා කාදනය කියන්නේ පස් අංශු තියෙන ස්ථානයකින් වෙනත් ස්ථානයකට ගිහිලා තැම්පත් වෙන එක. ඉතින් ඒකට විවිධ හේතු සාධක බලපානවා පුතේ. ඉතින් මේ නිරාවරිත භූමියක් ආවරණය වෙලා නැති භූමියක් තුලින් පුතේ සිදුවන කාදනය වැඩි. එතකොට පස තුලට ජලයේ කාන්දු වීමට තියෙන අවස්ථාව අඩුයි. ජලයේ පස මතු පිටින් ගලාගෙන යනවා. හැබැයි පුතේ පස මත අපි කියනවා කාබනික ද්‍රව්‍ය වගේම ඒ වගේම ශාක තියෙනවා නම් පුතේ ආවරණය කළ තෘණ ශාක වගේම ශාක ගහණේ වැඩිපුර තියෙනවා නම් පුතේ වැටෙන ජලය ශාක පත්‍ර මතට වැටිලා කඳන් තුලට වැටලා පුතේ කඳ දිගේ රූරාගෙන ඇවිල්ලා ස්ලෝ ඩවුන් තමයි පස තුලට පතිත වෙන්නේ. ඒ වගේම අර කාබනික ද්‍රව්‍ය මතට වැටිලා පත්‍ර මතට වැටිලා පත්‍ර ධාර මතින් නැවත සතුන්ගේ අස්ථි කැබල වලට වැටලා බොහොම හිමින් ස්ලෝ ඩවුන් තමයි පස තුලට පතිත වෙන්නේ. එතකොට අවස්ථාව තියෙනවා වැඩි අවස්ථාවක් තියෙනවා ඒ ජලයේ ඇතුළු කාන්දු වෙලා ඒ වගේම අවසානයේදී ඇතුළු කාන්දු වල වැස්සීම හා ගැඹුරු වැස්සීම මගින් ඒ ජලය භූගත ජලයට එකතු වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා පුතේ. හරිද? ඒක නිසා මතක තියාගන්න දරුවනේ විශේෂයෙන්ම ශාක ගහණය හා වෙනත් දි รา පත් වන ද්‍රව්‍ය පවතිනකොට පුතේ ජලය රඳවා ගනිමින් මොකද කරන්නේ? පස තුලින් වැස්සීමට වැඩි කාලයක් ලබා දෙනවා. අර එක පාට ආවරණයක් නැතුව තිබ්බහම පොළොවට ජලයේ පතිත වෙනකොට පතිත වෙච්ච තැන කේන්ද්‍ර කරගෙන පස් අංශු මොකද වෙන්නේ? විසිරිලා යනවා. විසිරිලා වෙලා ජලය අපදාවි වෙලා යනවා. නමුත් පුතේ අර ශාක පත්‍ර වලට කඳන් වලට අතුපතරට වැටිලා කදවල් දිගේ බොහොම හිමින් තව සීරුවට තමයි පොළොවට පතිත වෙන්නේ. ඒ වගේ තෘණ ශාක තනකොළ ශාක පත්‍ර මතට වැටිලා කඳ දිගේ බොහොම හිමින් පස තුලට වැටෙන්නේ. පස තුල කාබනික ද්‍රව්‍ය පසේ තියෙනවනේ ඒ අස්ථි කොටස් මතට මියගිය ශාක හා සත්තු කොටස් මතට වැටිලා බොහොම හිමින් අවස්ථාව තියෙනවා හිමින් පස තුලට ජලය කාන්දු වෙන්න. ඇතුල් කාන්දු වෙන්න. ඒ අනුව පුතේ එහෙනම් ජලය රඳවා ගනිමින් පස තුලින්
වැස්සීමට වැඩි කාලයක් ලබා දෙනවා පුතේ. ශාක මුල් නිසා අපද්‍රව්‍ය අඩු වී පස ජලයෙන් සම්තෘප්ත වීම පහසුවෙන් සිදු කරනවා පුතේ. රයිට්. පස ජලයෙන් සම්තෘප්ත වෙලා පුතේ පස ජලයෙන් සම්තෘප්ත වීම පහසුවෙන් සිදු කරනවා. එතකොට අර වැඩිපුර තියෙන ජලය මොකද වෙන්නේ? පසේ අර පහළ ස්තර වලට ගමන් කළා වැස්සීම සහ ගැඹුරු වැස්සීම වෙලා භූගත ජලයේ ජලය එකතු වීම සිද්ධ වෙනවා පුතේ. භූගත ජලයේ ජලය එකතු වීම සිද්ධ වෙනවා. එහෙනම් ශාක ගහණය හා වෙනත් දි รา පත් වන ද්‍රව්‍ය පැවතීමත් පුතේ මේ සඳහා ඊ타මත්ම වැදගත් හේතුවක් බවට අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි පුතේ අපි යමු ඉදිරියට. 6 වෙනි ක්‍රියාවලිය. මානව ක්‍රියාකාරකම් බලනවා පුතේ ජලයේ භූගත වීම නැත්නම් පුනරාරෝපණය සඳහා පුතේ මානව ක්‍රියාකාරකම් වැදගත් වෙනවා. බලමු මිනිස් ක්‍රියාකාරකම් කොහොමද පුතේ වැදගත් වෙන්නේ? ජලය රීචාර්ජ් වෙන්න, ජලය පුනරාරෝපණය වෙන්න කොහොමද පුතේ වැදගත් වෙන්නේ බලන්නකෝ. මිනිසා විසින් සිදු කරන සංවර්ධන ක්‍රියාවලිය මගින් පස නිරාවරණය වීම වැඩි කරනවා පුතේ බලන්නකෝ. මේ ජලයේ පුනරාරෝපණය කෙරෙහි කොහොමද මානව ක්‍රියාකාරකම් බලපාන්නේ? ඉතින් පුතේ නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලි සඳහා අපි දන්නවා වනාන්තර එලිපෙහෙලි කරනවා පුතේ. ඉතින් මිනිසා විසින් සිදු කරන සංවර්ධන ක්‍රියාවලි නිසා පුතේ පස නිරාවරණය වැඩි කරනවා. පස ආවරණයන ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? එතකොට අපදාවේ වැඩි වෙනවා. ජලයේ පස මත පිටින් ගලාගෙන යනවා පුතේ. පස මත ආවරණයක් තිබ්බනම් පස තුල ජලයේ වැඩි කාලයක් රඳවලා තියාගෙන ඒ ජලයේ ඇතුළු කාන්දුව වෙලා ඒ වගේම වැස්සීම වෙලා ගැඹුරු වැස්සීම වෙලා ජලයේ භූගත ජලයට එකතු වෙනවනේ. වැඩිපුර එකතු වෙනවනේ පුතේ. නමුත් පුතේ මේ විවිධ සංවර්ධන කටයුතු නිසා පුතේ නාගරීකරණය මේ නේද පුතේ. ඉතින් මේ වනාන්තර එලිපෙහෙලි කරනවා. ඉතින් ඒ නිසා ශාක කපනවා, ගස් කපනවා ඉතින් නේද? ඉතින් මෙන්න මේ සංවර්ධන කටයුතු නිසා පුතේ විශේෂයෙන්ම මොකද වෙන්නේ? අපි දන්නවා මිනිසා විසින් සිදු කරන සංවර්ධන ක්‍රියාවලියකින් පස නිරාවරණය වෙනවා පුතේ. පස ආවරණය වෙනවා. ආවරණය වෙන්නේ නැහැ. පස නිරාවරණය වෙනවා. පාංශු ආවරණය ඉවත් වෙනවනේ පුතේ. ශාක ඉවත් කරනවා ගස් කපනකොට. එතකොට පස නිරාවරණය වැඩි කරනකොට පුතේ මොකද වෙන්නේ? අපදාවේ වැඩි වෙනවා. ජලයේ පස මතු පිටින් ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා පුතේ. අපදාවේ වැඩි වෙලා ජලයේ අපදාවේ වැඩි වෙලා ජලයේ කාන්දු වීම මොකද වෙන්නේ? කාන්දු වීම අඩු වෙනවානේ පුතේ. කාන්දු වීම අඩු වෙනවා මෙතන. කාන්දු වීම අඩු වෙනවා. කාන්දු වීම අඩු වෙනවා පුතේ. ඒ වගේම නඩත්තු කටයුතු පහසු කිරීම පිණිස නිරාවරණය වූ ප්‍රදේශ කොන්ක්‍රීට් දැමීම. පාරවල් වල දැකලා තියෙනවා කොන්ක්‍රීට් දාලා තියෙනවා, ගල් අල්ලලා තියෙනවා පුතේ. ගල් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් සිදු කරන විටත් කාන්දු වීමේ ප්‍රමාණය අඩු වෙනවා. පස තුලට අර ගල් අල්ලපුවම පස තුලට ජලයේ කාන්දු වෙන්නේ නැහැ නේ. ජලය ගලාගෙන ගිහලා කොහාට හරි වැටෙනවා. ගල් අල්ලනවා කොන්ක්‍රීට් කරලා එහෙම තියෙනකොට ඒකත් මේ සංවර්ධන කටයුතු සඳහා විශේෂයෙන්ම නඩත්තු කටයුතු පහසු කිරීම පිණිස සිදු කරන මේ නිරාවරණය වූ ප්‍රදේශ කොන්ක්‍රීට් කරනවානේ. ඒ තුල යන්න ගමන් කරන්න පුළුවන් විදියට. ඒ වගේම ගල් අල්ලනවා. ඉතින් මෙවැනි ක්‍රියාකාරකම් මගිනුත් මොකද වෙන්නේ පුතේ? කාන්දු වීමේ ප්‍රමාණය අඩු කිරීමක් සිද්ධ වෙන්නේ. ජලයේ පස තුලට කාන්දු වීමේ ප්‍රමාණය අඩු කිරීමක් තමයි පුතේ මෙවැනි ක්‍රියාකාරකම් වලනොත් සිද්ධ වෙන්නේ. හොඳයි. අපි ඉදිරියට යමු. හොඳයි පුතේ. අපි ඉතාමත්ම වටිනා ප්‍රශ්නයක්, වැදගත් ප්‍රශ්නයක් ගැන මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ. විභාගයට හැම අවුරුද්දකම වගේ අහනවා. ඉතින් විශේෂයෙන්ම රචනා ප්‍රශ්නවල, බහුවර්ණ ප්‍රශ්න වගේම ව්‍යුහගත මාදලී ප්‍රශ්නවල ඉතාම හොඳට අහන ප්‍රශ්නයක් පුතේ. නිතරම හැම අවුරුද්දකම අහනවා. ඉතින් දරුවෝ පිළිතුරු ලියන්න සමහරලාට මේකට මේ අමතක වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කොටස අපි සිද්ධාන්ත කොටසත් දුවල පුතාලත් එක්ක කතා කරලා ඉතාම සාර්ථකව අවසන් කරලා තියෙන දරුවනේ. ඒක නිසා අපිට වැදගත් මේ කොටස. රයිට්. මානව ක්‍රියාකාරකම් අපි කතා කරේ මේකදී අනිත් මේ බලපාන ආකාරය මොකද්ද? මේ කලින් කොටසෙන් කතා කරේ අපි විශේෂයෙන්ම කලින් ප්‍රශ්නෙන් කතා කරේ මේ භූගත ජලයේ පුනරාරෝපණය සිදුවීම සඳහා වැදගත් වන කරුණු බලපෑම්. මෙතනදී අපි කතා කරන්න යන පුතේ විශේෂයෙන්ම 19 වෙනි ප්‍රශ්නය භූගත ජලයේ පුනරාරෝපණයේ වැදගත්කම්. මේ ආකාරයට භූගත ජලයට ජලය එකතු වීම පුතේ වෙලා මේ සම්තෘප්ත වීම මේ කලාපය භූගත ජලයට ජලය එකතු වීම පුතේ තමයි අපි කිව්වේ භූගත ජලයේ පුනරාරෝපණය කියලා. ඉතින් මේ විදිහට මේ රීචාර්ජ් වෙන එකෙන් පුතේ
අපි බලනවා මේකේ වැදගත්කම් විශේෂයෙන් මොනවද මේ භූගත ජලයේ පුනරාරෝපණය වීමේ වැදගත්කම් කියන එක. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා දැන් අපි ජලය පාවිච්චි කරනකොට ලිං වලින් ජලය ඇද ගන්නවා අපි අපේ අවශ්‍යතාව සඳහා භෝග වගා කටයුතු සඳහා. නමුත් මේක ජලය ඉවර වෙන්නේ නැවතත් මේ ජලය ලිං වලට ජලය එකතු වෙනවා. අපි ජලය උනනවා කියලා කියන්නේ. දන්නේ නැහැ ළමයි පොඩි කාලේ වතුර උනනවා කියනවා අපි. ඒ කියන්නේ මොකද්ද ජලය උනනවා කියන්නේ මේ භූගත ජලයට ජලය එකතු වීම ජරුරි. දැන් අපි ලිඳකින් 100 දෙනෙක් ගිහිලා නැවවත් ලිඳේ වතුර ඉවර වෙන්නේ නැහනේ. වතුර ගන්න ප්‍රමාණයට අපි මොකද වෙන්නේ? ජලය උනනවා කියනවා. අපි කියන ජලය පුනරාරෝපණය වෙනවා. හැබැයි පුතේ අපි දන්නවා ජලය කියන්නේ අනවරත සම්පතක්. නොනවති ඇතිවන සම්පතක් පුතේ ජලය කියන්නේ. මේ යලි ඇතිවන සම්පතක් උනත් පුතේ ඒ ඇතිවන සම්පතක් උනත් ජලය ඇතිවන වේගයට වඩා වැඩිපුර ප්‍රයෝජනයට ගත්තොත් පුතේ යලි ඇතිවන සම්පතක් උනත් ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා මේ භූගත ජලයේ පුතේ තිරසාර කළමනාකරණය කරන්න ඕනේ. භූගත ජලයේ තිරසාරව භාවිතා කරනවා. දැන් මුළු ලෝකෙම අවධානයකට ලක් වෙලා තියෙනවා පුතේ මේ සම්පත් වල තිරසාර කළමනාකරණය. අපි කියනවා තිරසාර කළමන නැත්නම් තිරසාර සංවර්ධනය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියනවා පුතේ අපි. ඉතින් මුළු ලෝකෙම අවධානයක් යොමු වෙලා තියෙන මේ සම්පත් වල තිරසාර භාවිතය පිළිබඳව පුතේ. අපි තිරසාර භාවිතය කියලා කියන්නේ පුතේ අපි මේ සම්පත් භාවිතා කරන අතරතුරම පුතේ අනාගත පරපුරටත් මේ අපි ලබාගත්තා වගේම ඒ සම්පත් වලින් ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසමින් අපි මේ සම්පත් භාවිතා කරලා අපේ අවශ්‍යතාවයන් නිෂ්පාදන කටයුතු සිදු කරනවා. සරල උදාහරණයක් කියනවා නම් පුතේ අපි ගහක් කපා ගත්තා නම් අපි ලබාගත් ප්‍රයෝජනම අපි දැව කඳක් විදිහට ඒක ඉරා ගත්තා නම් අපි ලබාගත් ප්‍රයෝජනම ඉදිරි පරම්පරාවට තව කෙනෙකුට ලබා ගන්න පුළුවන් වන ආකාරයට පුතේ අපි ගහක් හිටවනවා. අන්න ඒ ප්‍රතිඵලයම අනාගතයේ තව කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ වගේ පුතේ මේ භූගත ජලය තිරසාරව කළමනාකරණය කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ පුතේ අපි හිතමුකෝ අපි දවසකට පුනරාරෝපණය වෙන ජල ප්‍රමාණය ලීටර 100යි කියලා. ලීටර 100ක් පුනරාරෝපණය වෙනකොට පුතේ අපි ඒ පුනරාරෝපණය වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ පුනරාරෝපණය වෙන ප්‍රමාණයට සමානව තමයි පරිභෝජනය කරන්න ඕනේ. ලීටර 100ක් පුනරාරෝපණය වෙනකොට ජලය අපි ලීටර 50ක් ප්‍රයෝජන ගන්නවා. ප්‍රශ්නයක් නෑ පුතේ. මොකද 50ක් වැඩිපුර තියෙනවා. උත්පාදනය ප්‍රමාණයට වඩා පුනරාරෝපණය වෙන ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ ඒතර ප්‍රයෝජන තරම් තියෙන්නේ. එහෙම නැත්නම් 100ක් පුනරාරෝපණය වෙනකොට අපි 100ක් ප්‍රයෝජන ගන්නවා. අවුලක් නෑ සමානයි 100ක් හැදෙනවනේ. නමුත් 100ක් හැදෙනකොට අපි දවසකට 150ක් ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒ විදිහට ප්‍රයෝජන ගන්නකොට මොකද වෙන්නේ? අර උත්පාදනය වෙන ප්‍රමාණය පුනරාරෝපණයේ ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රයෝජන ගන්නකොට අර යලි ඇති වුණ සම්පතක් වුණත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන් පුතේ. එහෙනම් කොහොමද පුතේ භූගත ජලයේ තිරසාර කළමනාකරණය කරන්නේ? අපි ජලයේ භූගත වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ නැත්නම් මේ පුනරාරෝපණය වන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ පුනරාරෝපණය වන ප්‍රමාණයට සමානව පරිභෝජනය කිරීමෙන් අපිට ඒක තිරසාරව කළමනාකරණය කරන්න පුළුවන් පුතේ. එහෙනම් මතක තියාගන්න ජලය ඇති වුණත් ජලය කියන්නේ අනවරත සම්පතක් පුතේ. යලි ඇතිවන සම්පතක් වුණත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ පුතේ. කොච්චර පෘථුවියෙන් පංගු 10න් 7ක්ම සාගර වලින් වැහිලා තිබුණත් පුතේ. ඒ වගේම ජලය ගත්තාම අපි ගත්තාම මිරිදිය, කරදිය, කිවුල් දිය විදියට තියෙනවා. අපිට භාවිතා කරන්න පුළුවන් මිරිදිය ජලය ගත්තාම පුතේ අයිස් විදියට වැඩි ප්‍රමාණයක් බෙදලා තියෙනවා පුතේ. භූගත ජලයේ විදියට පොළොව තුල තියෙනවා පුතේ. ඇලතුල ගංගා විල් පොකුණු වල තියෙනවා. නමුත් ඒ වගේනුත් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන්නේ 100%කටත් වඩා ඉතාමත් අඩු ජල ප්‍රමාණයක් තමයි පුතේ පරිභෝජනයේ සුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඒකිනුත් ඒකත් විවිධ හේතු නිසා පුතේ දූෂණය වෙමින් යනවා පුතේ. ඒක නිසා ජලය කියන්නේ රැකගත යුතු සම්පතක් පුතේ. ඉතින් අනාගත ලෝකයේ හමුවේ පවතින ජල අර්බුදයේ විසඳුමක් විදියට පුතේ අපිට මේ ජෛව පද්ධති තාක්ෂණ වේදී භාවිතා කරලා පුතේ අපිට අපත ජල කළමනාකරණ ක්‍රියාවලි පරිසර විද්‍යාව ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින් පුතේ මේ ජලය අපිට සම්පතක් ඒක සුරකීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ ඒකකයේ යටතේ ජල ප්‍රභෝග ගැන විස්තරාත්මකව කතා කරලා අපි සමාලෝචන ප්‍රශ්න වලත් ඔබත් එක්ක එකතු වෙන ඒකයි පුතේ. ඉතින් ඒ වගේ ඊ타මත්ම වැදගත් ප්‍රශ්නයක් විභාගයට අපිට ප්‍රශ්න අහන්න පුළුවන් වැදගත් ප්‍රශ්නයක් විදිහට අපි කතා කරන්න යන්නේ මේ භූගත ජලයේ පුනරාරෝපණයේ වැදගත්කම් මොනවද කියලා පුතේ කතා කරන්න යන්නේ. බලමු පුතේ මොනවද භූගත ජලයේ පුනරාරෝපණයේ වැදගත්කම් කියලා. එකක් පුතේ ජල සම්පාදනය හෝ ජල සැපයීම සඳහා වන ජල ප්‍රභවයක් ලෙස දීර්ඝ කාලීනව භාවිතා කරන්න පුළුවන්. පුතේ එක්ක භෝග වගා කටයුත්තකට වෙන්න පුළුවන් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සිදු කරන ජල සම්පාදන කටයුත්තකට වෙන්න පුළුවන් පුතේ. මෙන්න මේ සඳහා පුතේ ජල සම්පාදනය හෝ ජල සැපයීම සඳහා වන
ජල ප්‍රභවයක් විදියට දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන් පුතේ මේ ජලය පුනරාරෝපණය වෙනකොට. අන්න පුනරාරෝපණයේ වැදගත්කම ජලය අපි ඇද ගන්නකොට ඒ ඇද ගන්නකොට ජලය නැවත ඇති වෙනවා පුනරාරෝපණය වෙනවා රීචාර්ජ් වෙනවා. එතකොට අපිට ඒක දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන් පුතේ. එහෙනම් ජල සම්පාදනය හෝ ජල සැපයුම සඳහා වන ජල ප්‍රභවයක් ලෙස දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒ වගේම ජලදරෙහි ජල මට්ටම පහත වැටීම වළක්වනවා. ඇයි පුතේ ජලය අපි ජලදරය කියන අපේ ජලය අද ගන්න පුළුවන් ජලදරයක් තුළට ලිඳක් ස්ථාපිත කරලා නේද පුතේ පහසුවෙන් ජලදරයට තුළට ස්ථාපිත කරලා ලිඳකට ජලය සපයනවනේ පුතේ ජලදරයෙන් ඒ වගේ අපිට ජලය අද ගැනීම කරන්න පුළුවන් මේ ජලදරය තුළ ජල මට්ටම පහත වැටෙන එක වළකින්නේ කොහොමද මේ පුනරාරෝපණය මගින් භූගත ජලයට ජලය එකතු වෙනවා රීචාර්ජ් වෙනකොට පුතේ ජලදරයේ ජල මට්ටම පහත වැටීම වැළැක්වීම සඳහා ඒක දායක වෙනවා පුතේ එහෙනම් ඒක පුනරාරෝපණයේ වැදගත්කමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ජල මට්ටම පහත වැටීම නිසා ඇති වෙන අහිතකර ප්‍රතිඵල මොනවද? ජල පොම්ප පහත් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වය අපහසු වියදම් වැඩි වෙනවා. ජලයේ පොම්ප කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙම වුණොත් එහෙම බලන්නකෝ ජල මට්ටම පහත වැටීම නිසා ඇති වෙන අහිතකර බලපෑම්. ඉතින් ජලයේ පුනරාරෝපණය වුණොත් පුතේ මේ විදිහට ජල මට්ටම පහත වැටෙන්නේ අපිට නියමිත මග අවස්ථාවේ තියාගන්න පුළුවන්. හරි. හොඳයි. මේ ලිං වලට වසර පුරාම ජලය සපයනවා පුතේ. භූගත ජලයේ පුනරාරෝපණය වෙනවා කියන්නේ පුතේ රීචාර්ජ් වෙනවා කියන්නේ අවුරුද්ද පුරාම ලිං වලට වසර පුරාම ජලය සපයනවා. ඒක පුතේ පුනරාරෝපණයේ වැදගත්කම. හරි ලිං වලට වසර පුරාම ජලය සපයනවා පුතේ. එතකොට ගංගා ඇලදොල වල ඒකගේ තෙත් බිම් වලට වසර පුරා ජලය සැපීම මගින් ඒවායේ ජල ප්‍රවාහයක් පවත්වා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. හරි මේ පුනරාරෝපණය මගින් ගංගා ඇලදොල වලට ඒ වගේම තෙත් බිම් වලට වසර පුරා ජලය සැපීම මගින් ඒවායේ ජල ප්‍රවාහයක් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා පුතේ. ඒ වගේම ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට පුතේ මේ ජලයේ පුනරාරෝපණය වැදගත් වෙනවා. ඒ වගේම උල්පත් සිඳී යාම වැළැක්වීමත් පුතේ පුනරාරෝපණයේ වැදගත්කමක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ලිං වලින් ලබාගත හැකි ජල ප්‍රමාණය අඩුවීම අවම කරනවා පුතේ. යම් ලිඳකට අපි ලිඳකින් වතුර ගන්නවා මේ අරගෙන ඉවර වුණොත් අපිට ආයේ වතුර ගන්න බෑ. නමුත් ජලයේ පුනරාරෝපණය වෙනකොට මේ අපිට මොකද? ජලය රීචාර්ජ් වෙනවා ලිඳට අපි ජලය ලබා ගන්න ජලය ලැබෙනවා. රයිට් ඒ කියන්නේ මොකද? ලිං වලින් ලබාගත හැකි ජල ප්‍රමාණය අඩුවීම අවම කරනවා. දැන් ලිඳකින් වතුර අරගෙන ඉවර වෙනා කියනකො අපි 100 දෙනෙක් නාලා කරලා රෙදි හොදලා ඔක්කොම කරලා වතුර බොණ්ඩක් අරන් යනවා ලිඳ හිඳෙනවා. ඉතින් එහෙම ලිඳ හිඳෙන්නේ නැහනේ. පහවදා උදේ යද්දී ආයෙත් මේ වැඩේ කරගන්න පුළුවන්. ජලයේ පුනරාරෝපණය වෙනවා. ජලයේ රීචාර්ජ් වෙනවා. භූගත ජලයට ජලය එකතු වෙනවා. බලන්නකෝ වැහි කාලෙදී මේ පුනරාරෝපණය හොඳින් සිද්ධ වෙලා අතින් වතුර ගන්න පුළුවන් නේ සමහර ලිං වලින්. අවුරුද්ද පුරාම වසර පුරාම ලිං වල සමහර වෙලාවක වතුර තියෙනවා. හැබැයි වේලි කලාපේ නම් සමහරලාට භූගත ජලයත් හිඳෙනවා. ලිං හිඳෙන අවස්ථාවක් එනවා වැස්ස නැති වෙනකොට. පුනරාරෝපණය හොඳට සිද්ධ වෙනවා නම් වර්ෂාව හොඳට සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න බලන්නකෝ මේ ලිං වලින් ලබාගත හැකි ජල ප්‍රමාණය අඩුවීම මොකද කරන්නේ? අවම කරනවා පුනරාරෝපණයේ වැදගත්කමක් පුතේ. ඒ වගේම ගැඹුරු ජලදර දක්වා ලිං කැණීමේ අවශ්‍යතාවය මග හරව ගන්න පුළුවන්. ඉතින් සමහර තැන්වල වලක් කපපුවාම සමහර ඔය හොඳට වතුර තියෙන ප්‍රදේශවල මේ හොඳ පුනරාරෝපණය හොඳින් සිදු වෙන ප්‍රදේශ නිකම් පොඩි වලක් කැපුවත් වතුර උනනවා වතුර තියෙනවා වතුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ගැඹුරු ජලදර දක්වා කැණීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. දැන් වේලි කලාපේ නම් ගැඹුරට ලිං හාරන්න ඕනේ අඩි 100 ගණන් හාරන්න ඕනේ ආටිස් යන ලිං. යාපන ප්‍රදේශයේ වගේ පළාත්වල මේ ඒ ආඩියා ලිං වලින් තමයි මේ වගා කටයුතු හොඳට කරන්නේ. ඉතින් මේ අපිට මේ ජලයේ පුනරාරෝපණය වෙනවා නම් හොඳට රීචාර්ජ් වෙනවා නම් අපිට පුතේ ගැඹුරු ජලදර දක්වා ලිං කැණීමේ අවශ්‍යතාවය මගා ගන්න පුළුවන්. ඉතින් බොහොම ළඟ වතුර තියෙනවා. ඉතින් ඒකට ගැඹුරු ජලදර කරලා ලිං කපන්න ඕනේ මේ පුනරාරෝපණය හොඳින් සිද්ධ වෙනවා නම් ඒකත් අපිට ප්‍රයෝජනවත් විශේෂයෙන්ම භූගත ජලයේ පුනරාරෝපණේ වැදගත්කමක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. මේ භූමිය කිඳා බැසීම පාලනයේට පුතේ. ඒ කියන්නේ භූ ජලයේ වැඩිපුර පොම්ප කිරීම නිසා භූගත ජලයේ වැඩිපුර පොම්ප කරන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ජලදර තුල පීඩනය අඩු වෙලා හිස් අවකාශ ඇති වෙනවා. ඒ වගේම ලවණ ජලයේ කරදිය අකාන්තිය අවම කර ගැනීමටත් පුතේ මේක අපිට වැදගත් වෙනවා. ඒ වගේම ජලයේ සංරක්ෂණයට පුතේ. ඒ කියන්නේ ජල ගැලීම් වලදී උපරිම ජල ප්‍රමාණයක් භූ ජල මට්ටමට එකතු වීම සිද්ධ වෙනවා. එකතු කිරීමට. හරි. ඒකටත් වැදගත් වෙනවා. ඒ වගේම භූගත ජලයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට භෞතික හා රසායනික වශයෙන් තාප හුවමාරුවට ජලයේ තියෙන යම් දූෂක ප්‍රමාණය අවම කිරීමට ඒ කියන්නේ රොන් මඩ ශුද්‍ර ජීවීන් හා අනෙකුත් ද්‍රව්‍ය මේ දේවල් සඳහා කවුද භූගත ජලයේ පුනරාරෝපණය වැදගත් වෙනවා පුතේ. භූගත ජලයේ පුනරාරෝපණයේ වැදගත්කම අපි කතා කර ඉන්නේ. හොඳයි පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මේ කතා කරමින් ඉන්නේ
හතරවන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න පුතේ අපි ඊළඟ කොටසින් අපි ඊළඟ ප්‍රශ්නෙත් එක්ක තව ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරන්න තියෙනවා දරුවනේ. ඊළඟ කොටසින් අපි ඊළඟ ප්‍රශ්න ටිකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.